වඩිනා බව පසක් වූවත් දෙව්ලොවේ දෙවියන් ඒක සෙවණැලි ඇත දකින්නට මනුලොවේ දෙවියන් අඳුර බිඳිනට දේවතා එලි දල්වනා අභිමන් සදා ණය ගැති නොවේද ඔබ හට සියලු ලක් රැසියන් සදා ණය ගැති නොවේද ඔබ හට සියලු ලක් රැසියන් සුරකිමේ ස්නේහයෙන් අපි නෙත් FM සිත් නෙත් අසපුව අයිබෝවන් සුබ පොසොන් මංගල්‍යයක් හැම දිනාටම අපි සූදානම් වෙන්නේ සෙනසුරාදා සිත් නෙත් අසපුව ආරම්භ කරන්නට. පොසොන්පුර පසළොස්වක පොහොය සමගින් පොසොන් සඳ අහසේ පායා මුළු ලෝකෙම ධර්මාලෝකයෙන් එකලු කරන මොහොතක ලංකා ධර්ණී තලය තුළ මිහිඳු මහරහතන් වහන්සේ අපට ඒ උත්තරීතර දහම ලං කරපු පොසොන්පුර පසළොස්වක පොහොය කොතරම් අපට වැදගත් වුණාද? ධර්මයට රටක්ම වෙනස් කරන්නට පුළුවන් කියන කාරණය බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ ගෞරවයක් ඇති පිරිසක් රටක්ම නිර්මාණය කරන්නට හැකියාවක් තිබෙනවායි කියන කාරණය මනසේ පැහැදිලි වෙනවා මේ පොසොන්පුර පසළොස්වක පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් එක්ක. එදා රට කර වූ රජු යම් ආකාරයකට බුද්ධිමත් නායකයෙකු වුවත් ඒ බුද්ධිමත් භාවයත් සමග ඔහුට හික්මීම සහ තමන්ගේ ජීවිතයේ මෙලොව පරලොව සහ මේ සමස්ත රටවසියන්ගේ ජීවිතවලට මෙලොව පරලොව මේ කියන කාරණා පැහැදිලි කර දෙමින් අපි යන සසර ගමනේ ඉම දකින්නට මග කියා දෙන්නට තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා එදා දේවානම්පියතිස්ස රජු ආමන්ත්‍රණය කරලා ඒ දේවානම්පියතිස්ස රජතුමා ප්‍රමුඛ පිරිසට ඒ වගේම රජපෞලේ සියලු දෙනාට ඒ වගේම රජු ඇතුළු සියලුම ඇමති මණ්ඩලයට සහ ඉනෙක් බිතුව සමස්ත රටවාසීන්ටම මේ උතුම් දහම් පණිවිඩය ගෙනාවේ. එදා පටන් අපි බෞද්ධයන් බවට පත් වුණා. රටම බෞද්ධයන් බවට පත් වුණා. එය අපේ ජීවිත වෙනස් මගකට ඒ වගේම මනුෂ්‍යත්වයෙන් පිරි හිතක් ගොඩනගා ගන්නට ඒ වගේම ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට මේ සසරේ ආදීනව හඳුනා ගන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය වුණා. එදා පටන් අද දක්වාම ඒ උතුම් වූ පණිවිඩය ඒ උතුම් වූ ධර්මය අපට ලං කර දුන්නු අනුබුදුවරයාණන් වහන්සේ නමක් ලෙස අපේ සිත් තුළ අප්‍රමාණ ගෞරවයක් තිබෙන මිහිඳු මහරහතන් වහන්සේ නම දින දිනය තමයි පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය. ඒ උතුම් දිනය ඊයේ දවසේ යෙදී තිබුණත් අද දිනයත් අපි වෙනදාට නම් සුපුරුදු විදියට පොසොන් සිරි නරඹමින් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ඒ වැඩම අවදාළ ගෞරවනීය මහරහතන් වහන්සේලා ඇතුළු පිරිස වෙනුවෙන් කරන්නා වූ ගෞරවය ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පූජා කොට බුදුරජාණන් වහන්සේත් නම දින උතුම් දවසක් බවට පත්ව තිබෙන නිසා මෙවර මේ කොරෝනා වසංගත තත්වය අනුව අපි පහුගිය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ වගේම මෙවර පොසොන්පුර පසළොස්වක පොහෝ දිනේත් නිවසේ සිට ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොටගත් ඒ මහා සංඝරත්නය අතර අපට ධර්මයේ ලං කරපු ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නම දින පින්කම් රාශියකට දායක වුණා. ඉතින් මේ සිත එලෙසින්ම පවත්වාගෙන ඒ ශ්‍රද්ධාව එලෙසින්ම පවත්වාගෙන අපි අද ඒ උතුම් වූ පොසොන් මංගල්‍ය නිමිති කොට කෙරෙන්නා වූ විශේෂ සද්ධර්මානුශාසනාවක් සෙනසුරාදා සිත් නෙත් අසපුවෙන් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ අපි ජාතික බලවේගයේ විධායක ලේකම් පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට අදත් ගෞරව නමස්කාර පූර්වකව අපි ආරාධනා කළා සජීවී වැඩසටහනක් ලෙසින් සෙනසුරාදා සිත් නෙත් අසපුවේ ඒ උතුම් ධර්මය ඔබේ සිත් තුළට දැනෙන ආකාරයෙන් දේශනා කරන්නට සෙනසුරාදා සිත් නෙත් අසපුවෙන් ඒ උතුම් වූ අවස්ථාව වෙනුවෙන් වැඩම අවදාළ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගෙන ආරාධනා කරනවා සෙනසුරාදා සිත් නෙත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා
අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නම් සමන්ත චක්කවාලේසු අත්‍ර ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පැවැත්ව හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේම උතුම් ධර්මාවබෝධය පරිපූර්ණ කර ගැනීමට මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරන්න සූදානම් වෙන කුසල් ඒකාන්තයෙන්ම උපනිශ්‍රය වෙන්න හේතු වේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයට එකතු වෙන්නේ පන්නිපෙටිය රුක්මල්ගම පදිංචි පින්වත් ඉෂානි පුබුදුනී වික්‍රමසිංහ මහත්මිය. ඉතින් අපි ඇයටත් ගෞතම සම්බුදු සසුන තුල ධර්මාවබෝධය වෙන්නට කියලා ආශිර්වාද කරන ගමන් සියලු දෙනාට සිහිපත් කරනවා. අද අපි මේ පොසොන් පුන් පොහොය නිමිත්තෙන් පවත්වන ධර්මානුශාසනාවක් විදිහට මේ සිත්නෙත් අසපුව සෙන්සුරාදා දේශනය සිදු කරන්නට ඕනි කියලා හිතුණා. විශේෂයෙන්ම ඊයේ දවසේ මේ රටේ බොහෝ දෙනා නිවසේ ඉඳලා සිල් සමාදන් වුණා. සමහරු අපිට දැනගන්නට ලැබුණා ඒ ඊයේ අටසිල් සමාදන් වෙච්ච ඇතැම් අය අද දවසෙත් හෙට දවසෙත් මේ සීලය පවාරණය නොකර අෂ්ටාංග උපෝසත සීලය අකණ්ඩව ආරක්ෂා කරන බව. ඉතින් එවැනි ඇත්තෝ පවා මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරනවා සිත්නෙත් අසපුව. අපි හැම කෙනෙකුටම මේ බුද්ධ ශාසනය ගැන අල්ප මාත්‍රයක් හරි දැනගන්න ලැබුණ පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඉතින් අපේ මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ වැඩම කරපු ආකාරය මොකද්ද? ඒ කාලේ සිද්ධ වෙච්ච තොරතුරු බොහෝ දේවල් ඉතින් හැමතිස්සෙම ඊයේ දවසෙත් බොහෝ විට ඔබට දේශන අනුසාරයෙන් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණායි කියලා අපි දන්නවා. ඔබට මේ සිත්නෙත් අසපුවත් ඒ වගේම ඉතිහාස තොරතුරු පමණක් සීමා වෙලා සාකච්ඡා කරන දේශනයක් වෙනවා නම් මං හිතන්නේ ඒක මේ වෙලාවේ ඔබට කරන යම්කිසි අඩුපාඩුවක් කියලා හිතෙනවා. ඒ කියන්නේ ඔබට අඩුවක් නැතුව මේ වෙලාවේ ධර්මයේ ගැන අවබෝධයක් ඇති වෙන්නට සුදුසු දේශනයක් තෝරා ගැනීම තමයි වඩා සුදුසු. අපගේ නම ඇති මුහුණු පොතේ කියන්නේ Facebook page එකක් තියෙනවා. ඉතින් ඒ page එකෙත් අපි විමසීමක් කරලා බැලුවා අද දවසේ සිත්නෙත් අසපුවට කැමති මාතෘකා තියෙනවද කියලා. 1,70,000 ගාණක් එහි බොහෝ පිරිසක් පරිශීලකයන් පිරිසක් ඉන්න නිසා ඒ ඇත්තෝ අතරින් අපි සොයා බැලුවා තමන්ගේ අදහස්, තමන්ට තියෙන මේ ධර්මය ගැන තියෙන ගැටලු ප්‍රශ්න. බොහෝ දෙනෙක් ඉතාම උනන්දුවෙන් යොමු කරපු විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරේ වැඩි දෙනෙක් කතා කරලා තියෙනවා නිවන පිණිස ධර්මය කියලා දෙන්න කියලා. ඒ අතරේ සමහර අය පංච උපාදානස්කන්ධ ගැන කියන්න, පටිසමුපාද ගැන කියන්න, මේ වගේ ප්‍රශ්න බොහෝ යොමු කරලා තිබුණා. සහ තමන්ගේ පුද්ගලික ප්‍රශ්නත් බොහෝ යොමු කරලා තිබුණා. ඉතින් ඉදිරියේදී අපි මේ පසුගිය දිනවල සාකච්ඡා කරගෙන ආපු ෂඩ් අසාධාරණ ඥාන කතා කරලා, ඒ කියන්නේ ඔබ දන්නවා හරිනම් අද මහා කරුණා සමාපatti ඥාණයෙන් අපි දේශනේ සිදු කළ යුතු. නමුත් ඊයේ පොසොන් පොහොය නිසා අද දවසේ ඊට අනුකූල දේශනයක් සිදු කරලා
අපි ඉදිරියේදී මහා කරුණා සමාපatti ඥානයේ සිට ඉතිරි ඒ ඥාන සියල්ල කියන්නේ ෂඩ් අසාධාරණ ඥාන වල ඉතුරු වෙලා තියෙන ඥාන තුන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් පස්සේ අපි හිතුවා මේ අපිත් එක්ක ඉන්න ඒ තරුණ පරම්පරාවක් ඉන්නවා ඔය පරිශීලකයන් අතරේ. ඔය ප්‍රශ්න යොමු කරපු බොහෝ දෙනා 90%කට වැඩිය ඒ සියලු දෙනා තරුණයෝ. ඉතින් එතකොට තරුණයන්ට මේ වගේ ධර්මයේ ගැන තියෙන ගැටලු වලට උනන්දුවක් ඇති වෙන විදිහට අපිත් ඒ ඇත්තන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා මේ සිත්නෙත් අසපුවේදී. සිත්නෙත් අසපුවත් එක්ක ඉන්නේ බොහෝ විට ධර්ම ගැන අවබෝධයක් හොයන පිරිස. ඒ නිසා අද මාතෘකාව ඒ ප්‍රශ්නවලටත් අපි කන් දීලා තෝරගත්තා පොසොන් පොහෙටත් ගැලපෙන විදිහට. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශන අතරේ සුවිශේෂී දේශනයක් තියෙනවා කජ්ජනීය සූත්‍රය කියලා. මං හිතුවේ අද මේ සූත්‍රය ඔබට කියලා දෙන්න ඕනේ කියලා. ඇත්තටම තියෙන කාලේ හැටියට අපිට කජ්ජනීය සූත්‍රය සාකච්ඡා කරන්න සුදුසුකමක් නැහැ. කාලය මදි. හැබැයි කජ්ජනීය සූත්‍රය පින්වත්නි ධර්මයේ ගැන අවබෝධයක් ඇති කරගන්න වටිනා සූත්‍රයක් වගේම කෙනෙකුට දැන් හිතෙන්න පුළුවන් එතකොට මේක පොසොන් පොහොයට කොහොමද අනුකූල වෙන්නේ? පොසොන් පොහොයට ගැලපෙන විදිහේ දේශනයක් මාතෘකාවක් අද තෝරගන්නවයි කියලා කිව්වා. ස්වාමින් වහන්සේ මේ කියපු කාරණාව මේ විදිහේ දේශනයක් මේ විදිහේ මාතෘකාවක් තෝරගන්න හේතුව පින්වත්නි බොහෝ දෙනා දන්නවා. ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේ සිදු කරපු දේශන අතරේ ප්‍රමුඛම දේශනයක් තමයි කජ්ජනීය සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මිහිඳු මහරහතන් වහන්සේ කරපු දේශන වලින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ගැන තමයි ඊයේ දවසේ බොහෝ දෙනා කතා කරේ. චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළා කියලා. නමුත් අපි මේ කජ්ජනීය සූත්‍රයේ සාකච්ඡා කරන්නට අවස්ථාව ගන්න එක අතකට මිහිඳු මහරහතන් වහන්සේ මේ වගේ දේශනත් කළාය කියන එක ගැන තේරුමක් ඇති වෙයි කියලා හිතනවා. ඒකද සමහරව හිතනවා උන්වහන්සේ එදා ඒ ධර්මයේ කියනකොට ඒ කාලේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් බිහි වුණා. ඒ ශ්‍රාවකයන් ඒ කාලේ හිම පහළ වෙන්නේ මොන වගේ දේශන ඇත්තටම අහන්නේ නැද්ද? පින්වත්නි, දේවදූත සූත්‍රයෙන්, බාලපණ්ඩිත සූත්‍රයෙන්, විමානවත්තු ප්‍රේතවත්තු මේ වගේ කොටස් ඇසුරු කරලා සංසාරේ බය ඒ රජමැදුරේ අයටත් රටවැසියන්ටත් ඇති කරවලා රජුරුවන් ඇතුළු සියලු දෙනාට ඇති කරවලා පින පව ගැන ලෞකික සම්මාදිට්ඨිය ඇති කරවලා මේ දැන් අපි කියන්නේ යන විදිහේ සූත්‍ර වලින් ලෝකෝත්තර සම්මාදිට්ඨිය මතු කරලා සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵලවලට පත් කරවන්න මිහිඳු මහරහතන් වහන්සේ කටයුතු කළේ. ඉතින් එතකොට මේ තමයි හරය, මේ තමයි සාරය. දැන් අපි මේ වෙලාවේ බැලුවොත් මේ දේශනය අහන ඕගොල්ලන්ට පින්වත්නි ලෞකික සම්මාදිට්ඨිය නැත්තේ නෑනේ. ඔබ පින්නපව ගැන මේ ලෝකේ දෙයක් දන්නේ නැති අය නෙමෙයි. පින්පව ගැන දන්නවා. කර්මඵල ගැන යම් පිළිගැනීමක් ඔබට නැත්තේ නෑනේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේට තිබුණ අභියෝගය තමයි ඔබ වැනි සමාජයක් නෙමෙයි උන්වහන්සේ මේ වඩිනකොට හිටියේ. ඔවුන්ට පිනක් කියන්නේ මොකද්ද? පව කියන්නේ මොකද්ද? සුගතිය කියන්නේ මොකද්ද? දුගතිය කියන්නේ මොකද්ද? කර්මය මොකද්ද? කර්මවල විපාක වෙනවා කියන්නේ මොනවද? කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ඇත්තන්ට ලෞකික සම්මාදිට්ඨිය ඇති කරවන්න අවශ්‍ය දේශනත් තෝරගන්න උනා. ඒ දේශන මේ වෙලාවේ අපි මුල් තැනක් නොදී ලෝකෝත්තර සම්මාදිට්ඨියට උපකාරී වෙන සූත්‍රයක් තෝරගත්තේ ඔබ මේ වෙනකොටත් පින්වත්නි ලෞකික සම්මාදිට්ඨිය තුළ ඉන්න පිරිසක් නිසා. ඒකනේ ධර්මය අහන්නේ. ඉතින් අපි දැන් බලමු බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුදු සසුන තුළ උන්වහන්සේ ශ්‍රාවකයන්ට පංච උපාදානස්කන්ධ ගැන කියලා දුන්න සූත්‍ර ඔක්කොම එකට එකතු කරලා සංයුත්ත නිකායේ 3 කියන ග්‍රන්ථයේ තියෙනවා. ඒ 3 කියන ග්‍රන්ථේ කන්ද සංයුත්ත කියලා තමයි නම් කරලා තියෙන්නේ. සංයුත්ත නිකායේ 3. ඇයි ඒ පංච උපාදානස්කන්ධය ගැන, පංචස්කන්ධ ගැන සාකච්ඡා කරන දේශන ඔක්කොම මේ ස්කන්ධ දේශන ඔන්න ඔය සංයුත්ත නිකායේ 3 තියෙන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න එක
පංච උපාදානස්කන්ධ ගැන තියෙන සූත්‍ර තෝරගන්න ඕන නම් හොයන්න ඕන නම් ඔබ කෙලින්ම බය නැතුව සංයුත්ත නිකාය 3 පොත අතට ගන්න. කන්ද සංයුත්තේ පුරාම ස්කන්ධ ගැන දේශන තියෙනවා. මේ කජ්ජනීය සූත්‍රෙත් පංච උපාදානස්කන්ධ ගැන කතා කරන සූත්‍රයක්. ඒ නිසා මේ සූත්‍රෙත් තියෙන්නේ ওই සංයුත්ත නිකාය 3ේම තමයි. පින්වත්නි, අද දවසේ අපි මේ කතා කරන්න යන කජ්ජනීය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනයේ වැඩ ඉන්නකොට දේශනා කළේ. උන්වහන්සේ දේශනේ ආරම්භයේදී කියනවා විශේෂ දෙයක්. අනේක ප්‍රකාරවලින්, ඒ කියන්නේ නොඑක් විදිවලට පුබ්බේ නිවාසය නුවණින් මෙනෙහි කරනවා නම් යම්කිසි කෙනෙක්. පුබ්බේ නිවාසය කියන්නේ කලින් ජීවිත ගෙවපු විදිය. පෙර එක එක හිටපු විදිය, එක එක ආත්මවල නම් ගොත්, එක එක ආත්මවල කාපු බීපු හැටි, එක එක ආත්මවල හැසිරිච්ච හැටි, මං අසවල් කියලා වෙලා හිටියා, මෙහෙම හිටියා කියලා යම් සිහි කිරීමක් සිහි කරනවා නම් ওই සියලු සිහි කිරීම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට කියනවා සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරಂತಿ. ඒ සියල්ලම පංච උපාදානස්කන්ධ ගැන සිහි කිරීමක් වේ. ස්කන්ධ ගැන සිහි කිරීමක්. ඒතේ සංවා අඤ්‍යතරං. ඒ පංච උපාදානස්කන්ධෙන් පැහැර සිහි කරන දෙයක් නැහැ. මොනවා සිහි කළත් ඒ සියල්ල මේ, ඒ කියන්නේ ඉම් බැහැර දෙයක් සිහි කළා නම් ඒ සියලු දේවල් මේ පංච උපාදානස්කන්ධයටම එකතු වෙන්නේ. ඒ තුල තියෙන දෙයක්. එහෙනම් අපි මෙහෙම කියමුකෝ. ඔන්න කවුරු හරි කෙනෙක් ගැන තථාගතයන් වහන්සේ හෝ වේවා මහණෙනි ඒ කාලේ මම මෙන්න මෙයා වෙලා හිටියා කියලා කියනවා. මං ඒ කාලේ මෙහෙම රජෙක් වෙලා හිටියා කියනවා. ඒ ඇවිල්ලා එතනදී සිද්ධ වෙච්ච දෙයක් කියන උන්වහන්සේ මේ රජෙක් වෙලා මෙහෙම කළා මං කියලා. ඒ සිහි කරන්න වෙන මොනවත් නෙමෙයි. පංච උපාදානස්කන්ධ. ඔන්න මතක තියාගන්න. පංච උපාදානස්කන්ධ කියනකොට අපි සරලව ඇත්තන්ට මනසට මේක තේරුම් ගන්න ප්‍රාථමික මට්ටමින්ම උදාහරණයක් කියනවා නම් හරියට කිව්වොත් එහෙම ජීවිතයේ අත්දැකීම්, ඔබ කතා කරන ජීවිතයේ විවිධ අත්දැකීම් තියෙනවා. අපි කිව්වොත් එහෙම දැන් පහුගිය මාස 2-3 කොහොමද අත්දැකීම් ටික කියලා මේ ගෙදර ඉඳලා වෙච්ච අත්දැකීම් බොහෝමයක් සිහි කරගන්න කාටත් පුළුවන්කම තියෙනවා. එතකොට ඔය අත්දැකීම් පිටිපස්සේ මොනවද හොයලා බැලුවොත් හරියට ඒ ඔබ සිහි කරනවා නම් මේ වෙලාවේ මම අප්‍රේල් මාසේ මෙහෙම කළා. මම මාර්තු මාසේ මෙහෙම කළා. ඒ මොනවා හරි සිහි කරනද ඒ සියල්ල පංච උපාදානස්කන්ධ. අපි කියමුකෝ පෙබරවාරි 26 අපගේ ජන්මදිනයත් එක්ක අපි මේ ආසන්නයේ බොහොම මේ විශ්මිත පින්කමක් සිදු කළා. බවුන් පැලැස්ස පූජා කිරීමත් එක්ක ධාතු නමස්කාරය. එතකොට ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න දහස් සංඛ්‍යාත පිරිසක් ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා දවස් 5ක් තිස්සේ ඔවුන් බොහෝ පින් රැස් කරගත්තේ. ඒ සියලු දෙනාම යම් විදිහකට ඒ පින්කම සිහි කරනවා නම්, අපි සිහි කරනවා නම්, නෙතායතනින් සිහි කරනවා නම්, අපි කවුරු හරි මතක් කරනවා නම් අපි මෙහෙම පින්කමක් කළා කියලා, ඒ මතක් වෙන මොහොත පින්වත්නි යමක් ඇද්ද? ඒ මතක් වෙන යම් මොහොතක්, යම් අත්දැකීමක් ඇද්ද? ඔන්න මතක තියාගන්න මේ පංච උපාදානස්කන්ධ. එතකොට කජ්ජනීය සූත්‍රයේ කජ්ජනීය කියන නමේ තේරුම මේ කාලා දානවා කියන එක. ඔය කාලා දානවා කියන වචනේ මෙතෙන්ට එකතු වෙන්න හේතුව මේ සූත්‍රය ඉදිරියේදී බුදුරජාණන් වහන්සේ පෙන්නන කරුණක් එක්ක තියෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ කාලා දානවා කියලා නමක් හැදලා තියෙන්නේ ඇයි කියලා කියන්නේ නැහැ. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ස්කන්ධ පහ ගැනම එකින් එක වෙන වෙනම හරි අපූර්වට විස්තර කරනවා. අතීතයේ මෙන්න මෙහෙම රූපයක් ඇතුව හිටියා කියලා සිහි කරනවා නම් ඒ සිහි කරන්නේ රූප උපාදානස්කන්ධ ගැන සිහි කිරීමක් කියනවා. අතීතයේ මේ වගේ වේදනාවක් ඇති වුණා කියලා සිහි කරනවා නම්, වේදනාව කියනකොට මේ මතක තියාගන්න කෙටියෙන් කියන්නම් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා ඕන වේදනාවක්. නැත්නම් අපි සිංහලෙන් වේදනාව කියව ගමන් මේ කැක්කුම් අමාරුකම් කියලා ඔලුවට එනවා.
අපි අතීතේ විඳපු සැපක් ගැන හෝ වේවා දුකක් ගැන මොනවා හරි වේදනාවක් ගැන කතා කරන වේදනාව කියන්නේ විඳිනවා කියන එක එහෙම වින්දනයක් ගැන කතා හිතනවා නම් ඒ හිතන මොහොතේ අපි හිතන්නේ වේදනා උපාදානස්කන්ධ ගැනයි කිව්වා. අතීතේ මෙන්න මේ වගේ සංඥාවක් ඇතුව හිටියා කියලා සිහි කරනවා නම් එතන සිහි කරන්නේ සංඥා ස්කන්ධය ගැනයි කිව්වා. ඒ කියන්නේ අතීතේ අඳුනගත්ත දේවල්. ගෙදර ඔන්න අම්මට ඇවිල්ලා කියනවා අම්මේ මේ මාර වැඩක් වුණානේ අද මම ගියා බඩු වගේක් ගන්න මේ අර අසවල් ෂොප් එකට ඒකේ හිටියා මේ අර සල්ලි ගන්න කවුන්ටර් එකේ අපේ රටේ ඉන්න අයියා වගේම එක්කෙනෙක්යි අම්මේ කියලා මම උඩ ගියා එකපාරට එයා දැක්කම අයියා මේ ලංකාවට ඇවිල්ලා අපිටත් කියන්නේ නැතුව මේ අපිට හොරෙන් කොහේ හරි පදිංචි වෙලා මේ ජොබ් එකක් කරනවා කියලා මම නිකමට නමත් ඇහුවා එයාගෙන් කියලා මෙයා දැන් අම්මට කියනවා. එතකොට දැන් මේ එයාගේ පොඩි වෙලාවකට කලින් සමහර විට පැයක් ඇතුලේ මේ දැක්ක දෙයක් ගැන එයා කතා කරනවා අම්මත් එක්ක. එතන තියෙන්නේ එයා හඳුනාගත්ත ඒවා. ඒ කියන්නේ අසවල් කඩේ. දැන් කඩේ හඳුනා ගැනීමක් තියෙනවා. ඒ සංඥා උපාදානස්කන්ධ. ඊට පස්සේ අපේ අයියා වගේම එක්කෙනෙක් කවුන්ටර් එකේ හිටියා කියලා එයා ගැන කතා කරනවා. ඔන්න එතනත් සංඥා උපාදානස්කන්ධ. එයා කියනවා මේ අම්මේ අර මං යාගේ නම ඇහුවට පස්සේ එයා කතා කරනකොට කටහඬ ඇහුනට පස්සේ තමයි මම දැනගත්තේ අයියා නෙමෙයි කියලා. ඊතකම්මන් රැවටුණා. තනිකර උස මහත ඔක්කොම මේ වගේ අම්මා කියනවා. ඒතර අර තමන්ගේ අයියාගේ උස මහත ගලපා ගන්නවා මේ කඩේ හිටපු කෙනාගේ උස මහතත් එක්ක. ඉතින් ඒ හැම තැනම තියෙන පංච උපාදානස්කන්ධ. එතකොට කටහඬ ඇහෙනකොට ඔන්න දැන් මේ කියන පුද්ගලයාගේ හඬත් එක්ක මෙයා ගන්නවා ඒ අයියාගේ කටහඬ නෙමෙයි. එතන තියෙන්නේ හඳුනා ගැනීම සංඥා උපාදානස්කන්ධ. බලන්න මේ සංඥා උපාදානස්කන්ධයක් තමයි එහෙනම් අපි කොතන හරි සිහි කිරීමක් හඳුනා ගැනීමේ සිහි කිරීමක් තියෙන තැන්වල තියෙන්නේ. එතකොට කොටින්ම කියනවා නම් මම මේ වෙලාවේ net fm එකට එන්නෙත් සංඥා උපාදානස්කන්ධ නිසා. ඇත්තටම මටත් වැඩිය මගේ රියදුරු මහත්තයා. ඒ කියන්නේ එයා බවුන් පැලැස්ස ඉඳලා net ආයතනය දක්වා බම්බල පිටියට එනකොට අපි එන පාර හැමතැනදීම එයා දැන් මේ හැම සතියෙම මෙතෙන්ට ඇවිල්ලා එයා දන්නවා කොතනින්ද හැරෙන්නේ කියලා මෙතනින් ඉස්සරහට දිගටම යනවාද මෙතනින් වමට හරවනවද දකුණට හරවනවද කියලා එයාට ඒ අදාළ තැනට එනකොට සංඥාවක් එනවා. ඒ ඔක්කොම සංඥා උපාදානස්කන්ධ. බලන ජීවිතයේ මේ අත්දැකීම් තුල තියෙන ඔක්කොම ස්කන්ධ. ඔබ හොඳට තේරුම් ගන්න මේ ධර්මයත් එක්කම මේ සාමාන්‍ය ජීවිතේ ගලපගෙන බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා යම්කිසි කෙනෙක් අතීතේ මෙන්න මේ වගේ සංස්කාර වලින් සංකත කොට අபிසංස්කරණය කරමින් මේ සංස්කාර කියලා කියන මේ සංස්කාර ගැන උන්වහන්සේ පෙන්නනවා. මම ඒක විස්තර කරලා දෙන්නම් ඔබට. උන්වහන්සේ කියනවා මේ අතීතේ යම්කිසි විදිහක සංස්කාර ඇතුව හිටියා කියලා කියනවා නම් චේතනා ගැන අතීත චේතනා ගැන කතා කරනවා නම් සංස්කාර කියන්නේ චේතනා වලට මෙතනදී ඒකයි චේතනා කිව්වේ. මෙන්න මේ අතීතේ මේ වගේ සංස්කාර එහෙම නැත්නම් චේතනා ඇතුව හිටියා කියලා හිතනවා. එතන සිහි කරන්නේ ඔක්කොම අතීතේ සංඥා ස්කන්ධ කියනවා. ඒ කියන්නේ අපි ඕකෙත් උදාහරණයකට කියමු මෙහෙම මේ දැන් අපි මෙයා අර කියපු කඩේ කතාවම ගත්තොත් අයියා වගේමයි කියලා සංඥාව ආවට පස්සේ මෙයාට හිතුණානේ කතා කරලා නම අහන්න. මෙයා අම්මට කිව්වනේ අම්මේ මම මේ එයාගේ නමත් ඇහුවා කියලා. අන්න එතන නම අහන්න ඉන්නේ මොකද්ද? චේතනාවක්. ඒ කියන්නේ අයියාම කියලා හිතාගෙන මේ එයාට චේතනාවක් එනවා වචනයක් පිට කරන්න. මොනවද වචන ටික මේ ඔයාගේ නම මොකද්ද කියලා. එතකොට නම ඇහුවට පස්සේ බොහෝ විට ඔතෙන්ද කියන්න පුළුවන් අනේ අපේ අයියත් ඔයා වගේමයි ඒකයි මම මේක පහට බැලුවේ අයියා රට ඉන්නේ මේ මං හිතුවා ඇවිල්ලා කියලා දැන් විස්තරෙත් අර කඩේ හිටපු කෙනාට කියනවා. ඒ ටික කියන්නේත් චේතනා නිසා. මොකද මෙයාට චේතනාවක් එනවා දැන් මම නම ඇහුවට පස්සේ මේ කවුන්ටර් එකේ ඉන්න මෙයා බලයි මේ ඇයි මගෙන් නම ඇහුවේ කියලා. චේතනාවක් ආවා. ඒ නිසා මෙයා ආයෙත් චේතිත්වා කම්මං කරොති කායන වචය මනස. චේතනා පහල කරලා වචන පිට කරලා කියනවා මේ අපේ අයියා වගේ හින්දා මම මේක ඇහුවේ කියන එක. ඒතර ඔන්න චේතනා. ඉතින් ඔන්න වගේ අපි කොහේ හරි කියපු කරපු යමක් කතා කරන හැමතැනකදීම ඒ සංස්කාර එහෙම නැත්නම් ඒ චේතනා ගැන කතා කරන හැමතැනම එහෙනම් සංඛාර උපාදාන ස්කන්ධ තියෙන්නේ.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන අතීත කාලේ මෙන්න මේ වගේ විඤ්ඤාණ නැතුව හිටියා කියලා සිහි කරනවා නම් එතන තියෙන විඤ්ඤාණ ස්කන්ධ කියනවා. එන විඤ්ඤාණ කිව්වේ දැන ගැනීමනේ. ඇහින් දැන ගැනීම, කනින් දැන ගැනීම, නහයෙන් දැන ගැනීම, මෙන්න දැන ගැනීම. දැන ගැනීමයි අඳුන ගැනීමයි කියන්නේ දෙකක්. දැනගත්තට පස්සේ තමයි පින්වත්නි හඳුනා ගැනීමක් වෙන්නේ. දැනගත්තු දේ. ඒ කියන්නේ අපි රූපයක් දැනගන්නවා, රූපය ගැන මේ අසවල් කෙනා වගේ ඔයගේ හඳුනා ගන්නවා. රූපේ දැනගත්තට පස්සේ. ඔන්න ඔය දැන ගැනීමක්. කනට එකපාරට ශබ්දයක් ඇහුණා. අන්නේ ශබ්දේ දැනගත්තයි විඥානේ. ඒ ශබ්දේ අයියාගේ කටහඬ වගේ කියලා එහෙම එන්නේ සංඥා. එතකොට මෙන්න මේ දැන ගැනීම අතීතයේ සිහි කරාද කොච්චර හරි ඒ සියල්ලම විඥාන ස්කන්ධ කියලා කිව්වා. ඔන්න බලන්න පින්වත්නි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කජ්ජනී සූත්‍රයේ හරි අපූර්වට රූපය කියන්නේ මොකද්ද? මොන වගේ දෙයක්ද කියන එක ගැන විස්තර කරනවා. ඇත්තටම මතක තියාගන්න දැන් මේක කජ්ජනීය සූත්‍රයේම කතා කරන්න ඕන හින්දා තියෙන කාලය තුලේ බොහොම කෙටියෙන් තමයි අපි මේ ටික කියාගෙන යන්නේ. හැබැයි ඔබට යම් කිසි විදියක ඔලුවට යන්න තේරෙන්න. අපබ්‍රංශයක් වගේ කියෝගෙන ගිහිල්ලත් වැඩ නැහැනේ. තේරෙන්න. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. මේ රූපය කියන්නේ මොකද්ද කියලා ගොඩාක් සූත්‍ර අතරින් මේ කජ්ජනීය සූත්‍රයේ බොහොම මේ අපූර්ව විස්තරයක් රූපෙට, වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඥාණයට සියල්ලටම කියනවා. කිංච බික්කවේ රූපං වදේත. මේ රූපය කියලා කියන්නේ ඇයි? ඔන්න බලන්න රූපයකට සතර මහා ධාතුකින් හටගත්ත දෙයකට රූපේ කියනවනේ. මේවට රූපේ කියන්නේ ඇයි කියලා අහනවා. රුප්පතීතිකෝ බික්කවේ තස්මා රූපන්ති උච්චති. බින්දි බින්දි යනවාය කියන අර්ථයෙන් රූප කියලා කියනවා කිව්වා. කේන රුප්පති මොනවද බින්දි බින්දි යන්නේ? මොනවා නිසාද බින්දි බින්දි යන්නේ? ඊට පස්සේ කියනවා සීතේනපි රුප්පති. සීතල නිසා බින්දෙනවා. උන්හේනපි රුප්පති. උස්නේ නිසා බින්දෙනවා. jigacchāyapi ruppati. පිපාසායපි රුප්පති. බඩගින්න නිසා බින්දෙනවා. පිපාස නිසා බින්දෙනවා. ඊට පස්සේ කියනවා දංශ මකස වාතාතප සිරින් සප සම්පස්සේනපි රුප්පති. මේ මැසි මදුරු නොයෙකුත් සර්පයෝ නොයෙකුත් දෙනා නිසා මේ හුළඟින් නොයෙකුත් දේවල් නිසා මේ රූපේ බින්දෙනවා. ඊට පස්සේ කියනවා රුප්පතීතිකෝ බික්කවේ තස්මා රූපන්ති උච්චති. ඔන්න ඔය අර්ථයෙන් බිඳි බිඳි යනවා කියන අර්ථයෙන් රූපය කියලා කියනවා කිව්වා. දැන් බලන්න මම හිතන්නේ ඔබට මේ රූපවල සීතල නිසා, උෂ්ණ නිසා, බඩගින්න නිසා, පිපාස නිසා, ලේබොන මැසිමදුරුව නිසා, මේ කරදරකාරී හුළඟ රස්නේ නිසා යම්කිසි විදිහක මේ සංසාරේ පුරාම මුණ ගැහෙන රූපයන්ගේ බිඳෙන ස්වභාවය අත්දකිනවා ජීවිතේ. එතන මේ රූපේ බිඳෙන නිසා රූපය කියලා කියනවායි කියලා ඔන්න කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වේදනාව ගැනත් කියනවා. කිංච බික්කවේ වේදනං වදේත. මේ වේදනාව කියලා කියන්නේ ඇයි? මේ ගොඩාක් සූත්‍ර අතර මම එකයි කිව්වේ මේ වගේ විස්තර කිරීමක් තියෙන ඉහළම සූත්‍රයක් මේක. මේ විදිහට වචනෙන් වචන විස්තර කරපු සූත්‍ර හරි අඩුයි. මේක හරි විශේෂ සූත්‍රයක්. ඒකයි මම අර දේශනාව පටන් ගද්දිම කිව්වේ බුදුරජාණන් වහන්සේගේ මේ පංච උපාදානස්කන්ධ ගැන කරපු සූත්‍ර අතර වටිනම සූත්‍රයක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ තෝරගත්තේ මේ වෙලාවේ මේ කියන්නේ. ඒ සූත්‍රය කජ්ජනීය සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේදී පොඩි ළමයෙකුට වගේ විස්තර කරනවානේ බුදුරජාණන් වහන්සේ. වේදනාව කියලා කියන්නේ ඇයි? වේදියතිතිකෝ බික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථය නිසා තමයි වේදනා කියලා කියන්නේ. වින්දනයක් වෙනවා කියන එකෙන්. හරිද? කිංච වේදියති මොනවද විඳින්නේ කියලා උන්වහන්සේ කියනවා සුකම්පි වේදියති සැප විඳිනවා. දුක්ඛම්පි වේදියති දුක් විඳිනවා. අදුක්ඛම සුකම්පි වේදියති දුක සැප දෙකම නැති උපේක්ෂාවක් විඳිනවා. දැන් මම ඔබට මේ බුද්ධ වචනෙන් විස්තර කරලා දෙන්නේ. සමහර බක පඬිතුයෝ ඉන්නවා මේ කාලේ පින්වත්නි. අන්න ඉතින් පොතේ ඒවා කියෝගෙන යනවා. පොතේ ඒවා කියෝගෙන යනවලු. මේක දැන් පොතට ආවේ රාතන් වහන්සේලා කටපාඩමින් අරන් ඇවිල්ලානේ. එතකොට පින්වත්නි අතීතේ පොත නෙමෙයි තිබ්බේ මතකේ කටපාඩම. එතකොට රහතන් වහන්සේ නමක් වුණත්
ඒ තමන් මතකේ දරාගෙන ඉන්න බුද්ධ වචනේ තමයි කියන්නේ. මතක තියාගන්න මෙතනදී පොතේ සඳහන් වෙනවා කියන එක මේ වලගම්බා යුගයෙන් පස්සේ පොත්වල ලියවුන නිසා පොතේ ගන්න එපා. සාමාන්‍ය බාහිර එක එක්කෙනා ලියපු පොත්පත්වල කතන්දර වෙනයි. ඒක වැඩක් නැති වෙන්න පුළුවන්. ඒක මේ දේශනාවට කවුරු හරි ලියපු පොතම ඇවිල්ලා කතා කරනවා. ඒක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒක ඒ කෙනාගේ පොතක්. හැබැයි මේ බුද්ධ වචනේ සඳහන් වෙන කජ්ජනී සූත්‍රයේ යම් තැනක සඳහන් වෙනවද සංයුත නිකාය 3 ඒක ඇවිල්ලා මේ පොතක් හැටියට ගන්න එපා. ඒක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය එතන තියෙන්නේ. එතකොට මේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේනේ. ඒ නිසා අපි කාගේ ඔළුවටත් දෙන්න ඕනේ උන්වහන්සේගේ අවබෝධය මිසක් මේ මගේ අවබෝධයක් නෙමෙයි. මම අවබෝධ කරපු දේ ඔබට ඕනනම් එහෙනම් ඔබ මාව සරණ ගියේ මගේ ආගමේ කියන්නේ ගෝතම හාමුදුරුවන් හදපු ආගමක ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. මේක බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිසා අපිට ඕනේ උන්වහන්සේ අවබෝධ කරපු දේ. දැන් මේ වචන තුල තියෙන එතකොට කාගේ අවබෝධයද? මේ වචනේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒ නිසා පින්වත්නි මේ වචන ටික තමයි අපිට වැදගත් වෙන්නේ. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔන්න බලන්න උන්වහන්සේ සුඛම්පි වේදියති සැප විඳිනවා, දුක්ඛම්පි වේදියති දුක් විඳිනවා, අදුක්ඛම සුඛම්පි වේදියති සැප දුක නැති උපේක්ෂා වේදනා විඳිනවායි කියලා කිව්වා. මේවා තමයි මේ විඳින දේවල්. ඒ විඳින නිසා තමයි වේදනා කියලා කියන්නේ කිව්වා. ඊට පස්සේ සංඥාව ගැනත් ওই විදිහටම කියනවා පින්වත්නි. කිංච බික්කවේ සංඥං වදේත. ඇයි මේ සංඥාව කියලා කියන්නේ? කියලා උන්වහන්සේ කියනවා සංජානාති කෝ බික්කවේ තස්මා සංඥාති උච්චති. හඳුන ගන්නවය කියන අර්ථය නිසා තමයි සංජානාති. හඳුනා ගැනීමක් තියෙන තැන තමයි සංඥාවක් කියලා කියන්නේ කිව්වා. කිංච සංජානාති මොනවද හඳුනගන්නේ? නීලම්පි සංජානාති අන් මේ නිල් පාට කියලා හඳුන ගන්නවා. ඒ කියන්නේ යම් කිසි තැනක නිල් පාට දෙනකොට මේ නිල් පාට කියලා හඳුන ගන්නවද? ඒ හඳුන ගැනීම තුල තියෙන්නේ මොකද්ද? සංඥාවක්. එතකොට පීතම්පි සංජානාති මේ කහ පාට කියලා හඳුන ගන්නවා. ලෝහිතකම්පි සංජානාති මේ රතු පාට කියලා හඳුන ගන්නවා. ඕදාතම්පි සංජානාති මේ තියෙන්නේ සුදු පාට කියලා හඳුන ගන්නවා. මෙන්න මෙහෙම මේ පාට කියලා සංජානාතිතිකෝ බික්කවේ තස්මා සංඥාති උච්චති. මෙතන එක උදාහරණයක් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ සංඥාවට. ඉතින් තව දේශනාවල තියෙනවා සමහරවිට රස ගැන කියලා. ඒ කියන්නේ දැන් ඇහැට පේන දේනේ නිල් කහ රතු සුදු. අපි කියමුකෝ දැන් කනින් අඳුරගන්නේ නැහැනේ නිල් කහ රතු සුදු කියන එක. මේ මලේ කහ පාට තියනවා කියලා මේ ඇස් පේන කෙනෙක් ඇහෙන් අඳුරගන්න විදියට කනෙන් අඳුරගන්නේ. නහයෙන් අඳුරගන්නේ නැහැනේ කහ පාට නිල් පාට කියන එක. දිවෙන් අඳුරගන්නේ නැහැනේ කහ පාට නිල් පාට කියන එක. ඒක අඳුරගන්නේ ඇහෙන්. ඒතර මෙතනදී මේ සංඥාවට උදාහරණ විදියට ඇහෙන් දීලා තියෙනවා. හැබැයි සමහර සූත්‍රවල දිවට දෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ පෙන්නනවා මේ ඇඹුල් රස කියලා අඳුර ගන්නවා. මේ තිත්ත රස කියලා අඳුර ගන්නවා. මේ පැණි රස කියලා අඳුර ගන්නවා. එතන තියෙන්නේ සංඥා කිව්වා. එහෙනම් මේ ඔබ තේරුම් ගන්න මේ සංඥා කියන්නේ ඇහෙන් හරි කනෙන් හරි නහයෙන් හරි දිවෙන් හරි කයෙන් හරි මනසින් හරි දෙන ඇගීම්. එක එක මේ අරමුණු වලට දෙනවා ඇගීමක්. මේක මේ වගේ. මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා සිල්වත්, මෙයා දුස්සීලයි, මෙයා චණ්ඩී, මෙයා අහිංසකයි, මෙයා කළුයි, මෙයා රතුයි. මේ එක එක විදියට අපි කියන්නේ. මෙයා මහතයි, මෙයා කොටයි, මෙයා බෞද්ධ, මෙයා මේ කතෝලික. ඒව තමයි සංඥා කියන්නේ. ඉතින් එක එක ආකාරයේ සංඥා. එතකොට ඔන්න ඔය හඳුනා ගැනීමට එහෙනම් සංඥා කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ අහනවා මේ කිංච බික්කවේ සංඛාරේ වදේ. මහණෙනි මේ සංස්කාර කියන්නේ මොකද්ද? හතරවෙනි ස්කන්ධේ සංඛාර. මොනවද කියලා අහලා කියනවා සංකතං අபிසංකරොන්ති තී බික්කවේ තස්මා සංඛාරාති උච්චන්ති. සකස් වෙනවා නැවත නැවත මේ සකස් වීමක් තියනවාද? සංකත බවක් තියනවාද? අන්න ඒ නිසා සංඛාර කියලා කියනවා ඒක. මෙන්න මේ සකස් වීම ගැන උන්වහන්සේ විස්තර කරනවා. කිංච සංකතං අபிසංකරොන්ති. මොනවද මේ සකස් කරන්නේ? යලි යලි විශේෂයෙන් සකස් වෙන්නේ මොනවද? රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති. සංඥං සංඤත්තාය සංකතං අபிසංකරොන්ති. සංකාරේ සංකාරත්තාය
සංකතං අபிසංකරොන්ති විඥානං විඥානත්තාය සංකතං අபிසංකරොන්ති. අන්න ඒ කියන්නේ පින්වත්නි රූපය බවට සකස් කරනවා. වේදනා බවට සකස් කරනවා. සංඥාව පිණිස සකස් කරනවා. විශේෂයෙන් සකස් කිරීමක් කරනවා. මේ සකස් කරන්නේ කොහොමද කියලා උපචයං ගච්ඡanti කියලා. මේ සකස් වීම සිද්ධ වෙන විදිය ගැන මහා සලායතනික කියන සූත්‍රයේ විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සකස් වෙන විදිය. ඇත්තටම මෙතන ලොකු ගැඹුරු කතාවක් තියෙන පින්වත්නි. මේක මේ විනාඩි කිහිපයක් තුළ දැන් අපිට තව විනාඩි 15ක් වගේ මුළු දේශනේම සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ විනාඩි කිහිපය තුළ මේ රූපය පිනිස සකස් කරන විදිහ මොකද්ද කියන එක ගැන සාකච්ඡා කරන්න වෙලාව නැහැ. හැබැයි ඔබට මෙහෙම කෙටියෙන් කියන්නම් තේරුම් ගන්න දෙයක් විදියට. අපි කියමු යම් ආකාරයක අපි වාහනේ තියෙන බැටරියකින් ඒ බැටරියට ධාවනයේදී ලැබෙනවනේ ආරෝපණය වීමක්. ධාවනය කරන්න වාහනේ බැටරියට ආරෝපණය වීමක් තියෙනවා. ඔන්න ඔය ආරෝපණය වීම යලි ධාවනයට උදව් වෙනවද නැද්ද? උදව් වෙනවා. ඔන්න ඕකෙන් කියන්නේ එතකොට අපි බැටරියට කියනවා ආරෝපණය වීම පිණිස ඒ කියන්නේ ධාවනය පිණිස ධාවනයක් කිව්වා වගේ කතාවක්. බැටරිය නිසා මොකක්ද වෙන්නේ? ධාවනය පිණිස ධාවනයක්. ඇයි? මේ මොහොතේ ධාවනය තුලින් ලැබෙන ආරෝපණයෙන් යලි ධාවනයට ශක්තියක් ලැබෙනවා. බැටරියේ ශක්තිය නැත්තම් ඒ තියෙන බලය නැත්තම් ධාවනයක් කරන්න බෑනේ වාහනය. වාහනේ පණ ගන්න පවා බැටරිය ආරෝපණය අවශ්‍යයි. එතකොට වාහනේ යන්නේනකොට ක්‍රියාකාරී වෙන බොහෝ දෙයට දැන් ස්ටියරින් වීල් එක පවා මේ වෙනකොට බොහෝ වාහනවල පවර් ස්ටියරින් කියනවා. මේ හැමදේම පව කියන. එතකොට මේ බැටරියේ බලය මේ හැම දෙයකටම අවශ්‍යයි. ඒ බලය නැති වුණ ගමන් සමහරවිට ස්ටියරින් වීල් එක පවා හසුරවන එක ආයි කරගන්න බැරි වෙනවා. ඉතින් එතකොට වාහනේ පදවාගෙන යන කෙනාට ඒ වාහනේ ගමන් කිරීමේදී අර බැටරිය කොච්චර උපකාරයක් කරනවද? ඒ උපකාරය යලි ලැබීම පිණිස අර ධාවනය නිසාම යලිත් බලය ලැබෙනවා. ආරෝපණය යලි වෙනවා. මේ සංස්කාර වගේ දෙයක්. මම කෙටියෙන් ඔබට තේරුම් ගන්න උපමාව කිව්වේ. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපි කොටින්ම කිව්වොත් යලිත් රූප සකස් වෙන්නේ වේදනා සකස් වෙන්නේ. දැන් මේ මොහොතේ වේදනාවක් ඔයත් තුළ සකස් වෙනවනම් සංඥාවක් සකස් වෙනවා. මේ හැමදේම සංස්කාරයන්ගේ වැඩ. සංස්කාරයන්ගේ චේතනාව කියලානේ කියන්නේ. චේතනාව විසින් කර්ම සකස් වෙලා ඒ කර්ම විපාක පිණිස යලිත් භවය වෙනකොට ඒ භවය තුළ ආය රූපම සකස් වෙන රූපම වේදනාම සංඥා සංස්කාර විඥානයන් සකස් වෙනවා. මේක තමයි ඉපදීම කියලා කියන්නේ. ඉතින් මෙතනදී වෙනම මාතෘකාවකට යන්න ඕන දේශනයක් සංස්කාර ගැන කතා කරනවා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මම හිතන ඔබට බැටරි උපමාවත් එක යම් විදියකට තේරෙනවා. විඥාන ගැන උන්වහන්සේ කියනවා විඥානෙදිත් අර කිව්ව විදියටම කිංච බික්කවේ විඥානං වදේත. මේ විඥාන කියන්නේ ඇයි? විජානාතිතිකෝ බික්කවේ තස්මා විඥානන්ති උච්චති. අපි ගොඩක් ඔය දේශනවලදී ওই වාක්‍ය ගන්න ඕන. කජ්ජනී සූත්‍රයේ තියෙන්නේ. කිංච විජානාති මොනවද මේ දැනගන්නේ? දැනගන්නවා කියන අර්ථය නිසා තමයි විඥාන කියන්නේ. මොනවද දැනගන්නේ? එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අම්බිලම්පි විජානාති. ඔන්න ඔතනදී ඇඹුල් එහෙම නැත්නම් තිත්ත කටුක රස මේ වගේ මధుර රස මේ දේවල් දැනගැනීමක් තියෙනවා කියලා. මම ඔබට කියවන්නේ පින්වත්නි මේ දැනගැනීම සහ හඳුනා ගැනීම මේක ඔය චුල්ල වේදාල සූත්‍රයේත් විස්තර කරනවා. මේ කියන්නේ සමහරලාට මේ මහා වේදාල සූත්‍රය මේ සූත්‍රවල තියෙනවා මේවා ගැන වැඩිදුර සාකච්ඡා කරපු තැන්. එක තැනක අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොට්ටිත කියන ස්වාමීන් වහන්සේ මේ ස්වාමීනි මේ සංඥාවයි වේදනාවයි සංඥා සහ විඥාන කියන මේ දෙක බලු බැල්මට එක වගේනේ. සංඥාව හඳුනා ගන්නවා මේ විඥානේ දැනගන්නවා. රූපයක් හඳුනාගත්තා කියතයි රූපයක් දැනගත්තා කියතයි. ඒතකොට මේ දැන ගැනීම හඳුනා ගැනීම දෙකක්ද එකක්ද මොකක්ද කියලා අහනවා. අන්න එතෙන්දි විස්තර කරනවා මේක ඇත්තටම මේ කාරණා වශයෙන් දෙකක්. සංඥාව කියන්නේ වෙනම එකක්. විඥාණයෙන් සිද්ධ වෙන වෙනම දෙයක්.
දැනගැනීම සහ හඳුන ගැනීම. හැබැයි උතනදී දැනගත්ත දේම තමයි හඳුනගන්න කියනවා. ඉතින් ඇත්තටම මේවා මේ සිතක් තුළ සකස් වෙනකොට මේවා වෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හරියට කිව්වොත් එහෙම කසායයක තියෙන සියල්ල එකටනේ තියෙන්නේ. හැබැයි අපිට අර කසාය බොනකොට ආන්න වෙනිවැල්කට රහ තියෙනවා. ඔන්න මේ කොත්තමල්ලි රහ තියෙනවා කියලා ඒකේ තියෙන රහ එක එකව වෙන වෙනම දැනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැනගත්තට හඳුනගත්තට මේ ටික තියෙන්නේ එකට. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ එකටමයි. මේවා වෙන් වෙන් කරලා මේ දැනගැනීම පිණිස කියා දීමක් විතරයි. එතකොට විඥානණය වෙනවා. වෙන් කරලා දැනගැනීමක් තියෙනවා. ඔන්න ඒ වෙන් කරලා දැනගැනීම තුල විඥානය කියලා කියනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ ওই ටික කියලා මේ ශ්‍රාවකයාට කියනවා මෙන්න මෙහෙම මහණෙනි මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නුවණින් සලකලා බලනවා දැන් මේ රූපය ඔය කජ්ජනීය කියන නම හැදුනේ ඔන්න ඔතනින් තමයි. මේ රූපේ ගැන කියනවා අහංකෝ විතරයි රූපේන කජ්ජාමි. දැනුත් මේ රූපේ කාලා දාන එක තමයි කරන්නේ මාව. කියනවා අතීතම් පහං අද්ධානං ඒව මේව රූපේන කජ්ජින්. අතීතෙත් කලේ මේ රූපේ කාලා දාපු එකම තමයි. සේයතාපි ඒතරහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි. වර්තමානෙත් ඒ විදිහට කාලා දානවා. අහං චේව කෝපන අනාගතං රූපං අභිනන්දේයං අනාගතං පහං අද්ධානං ඒව මේ රූපේන කජ්ජෙයං. මේ අනාගතේ මම ඔය පතපත ඉන්න රූපත් මේ දැන් රූප කාලා දානවා වගේම තමයි කාලා දාන්නේ අනාගතේට ඔය හදන කරන රූපෙත් මේ කාලා දැමීම තමයි. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ රූපය කාලා දානවා කියන එක යටතේ උන්වහන්සේ විස්තර කරනවා සේයතාපි ඒතරහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමීති. මේ දැන් මේ කාලා දාන විදිහටම විදිහට අනාගත රූපෙත් කාලා දානවා කියලා ඊට පස්සේ කියනවා සෝ ඉති පටිසංකාය අතීතස්මින් රූපස්මින් අනපේකෝ හෝති අනාගතං රූපං අභිනන්දන්ති පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. මේ අතීතේ රූපේ කාලා දාපු විදියත් මේ මොහොතේ රූපේ කාලා දාන විදියත් තේරුම් ගන්න ශ්‍රාවකයා අනාගතේ රූපේ කෙරෙහි නොපතා නොබැඳී මේ රූපය කෙරෙහි නිබ්බිදාය කලකිරීම පිණිස විරාගාය නොඇලීම පිණිස නිරෝධාය නිරුද්ධ කිරීම පිණිස පටිපන්නෝ හොති පිළිපන්නෝ පැමිණෙනවා කිව්වා. මේක ඇත්තරම පින්වත්නි ඔය කොටස විතරක් වෙනම සාකච්ඡා කරන්න තරම් වටිනවා. ඒකයි මේ සූත්‍රයක ප්‍රශ්නේ තියෙන මේ වගේ වටිනා සූත්‍රයක් සමහරලාට අපි දවසක් පුරා භාවනා වැඩසටහන් වලට මාතෘකා කරගෙන කතා කරනවා. උදේ වරුවෙත් කතා කරනවා, දවල්ටත් කතා කරනවා, හවසටත් කතා කරනවා එකම සූත්‍රය. මේ වගේ පොඩි කොටසක් පැය ගණන් සාකච්ඡා කරන්න වටින සූත්‍රෙත් දැන් විනාඩි 5නේ තියෙන්නේ තව. එතකොට මේ ඒ නිසා මෙතනදී සිහිපත් කරනවා කාලා දානවා කියන එක තේරුම් ගන්න. රූපේ වගේම වේදනාවටත් ඔය ටිකම කියනවා. මේ මොහොතේ වේදනාවත් මාව කාලා දානවා. අතීතේ වේදනත් මාව කාලා දාපු එකමයි කරේ. අනාගතේ යම් කිසි මම පතන වේදනාවක් නැත්නම් ඒවත් කරන්නේ කාලා දාන එකම තමයි. ඊට පස්සේ සංඥාවට සංස්කාරයට විඥාණයටත් ওই ටිකම කියනවා. ඇත්තටම මේ මොහොතේ සංඥාත් මාව කාලා දානවා. අතීතේ සංඥාත් කෑවා. අනාගතේ සංඥාත් කණේකම තමයි ඉතින් වෙන්නේ. සංස්කාර විඥාන ඔක්කොටම මෙන්න මේ කජ්ජනීය කියන නම හැදෙන ඔන්න කාලා දැමීමත් එක්ක. හරියට බැලුවොත් එහෙම පින්වත්නි පංච උපාදානස්කන්ධයක් හටගන්න තැනක ඒ හටගත්තු ස්කන්ධයන් කාලා දාපුවා වගේනේ. දැන් කාලා දාපු දෙයක ස්වභාවය බලන්නකෝ. දැන් ඕගොල්ලෝ චූටි කාලේ ඉඳලා එක එක කාලා දැම්ම. කාපුවා ගැන මම මේ පංච උපාදානස්කන්ධ ගැන නෙමෙයි අහන්නේ, කාපුවා ගැන. පොඩි කාලේ කාපුවා කෝ දැන්? අපි විවිධ විදියට රස කර ගෑවා. ඒ කාපුවා කෝ? ඒවා ශරීරයට යම් කිසි විදිහකට යම් පෝෂණයක් ලැබුණා නම් ඒව කෝ? මේ හැම දෙයක්ම කාලා දැම්මා කියනකොට සාමාන්‍ය මිනිස්සු අර ඔය කාලා දැම්මා කියන වචනේ මේ සාමාන්‍ය ව්‍යවහාරෙදිත් පාවිච්චි කරන්නේ මිනිහ ඉවරයි කෑවා තමයි කියලා කියනෝනේ අපි සමහර දේවල් වලට.
සමහරලාවට මේ මං වෙනුවට මං යාව ඒ උත්සවයට යවුවා පොඩ්ඩක් මට අද යන්න වෙන්නේ නැති හින්දා කියලා. ඉතින් මිනිහා ගිහිල්ලා අතන ඔක්කොම එක එක වචන දෙරන සමාජ සඳහන් අල කරනවායි කියනවා. එක එක වචන හොම තියෙනවා. කොහොමගේ කෑවා කියනවා. දැන් අර මොකක් හරි එක්කෝ හදන්න දෙනවා. මෙන්න මේ මොකක් හරි තමන්ගේ තියෙන උපකරණයක් ගෙදර ඔන්න නෝන මනුස්සයට දෙනවා මේක පුළුවන් නම් පොඩ්ඩක් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අර මනුස්සයා තිබ්බ ටිකක් නැති කරනවා. ඒ කොරලෝසුව කියමුකෝ. තිබ්බ ටිකක් නැති කරනවා. ඊට පස්සේ කියනවා කෑව ඔරලෝසුව කියනවා. සමහරව වගේ වෙලාවට ඒක කෑවා කියන එක නුකිය වතුර බීදුරුවක් ගෙනත් දෙනවා. මොකෝ කියලා අහනවා. මට වතුර තිබ්බහ නැහැ කියනවා. නෑ ඉතින් මේක කෑවනේ ඔන්න ඕක බොනවා කියනවා. ඒ වගේ මේ කියන්නේ නැති වුණාය කියන එක ඇතුළේ මේක මේ විනාශ වුණාය කියන එක ඇතුළේ මේ කාලා දානවා කියන අර්ථේ හරි අපූර්වට පංච උපාදානස්කන්ධයත් කාලා දැමීමක්. ඇත්තටම හට ගැනීමක් ඇති නැතිවීමක් ඇති. හටගත්ත දේ හේතු සහිතව හටගත්තද හේතු නැති වෙනකොට නැති වෙලා යන තැන කාලා දාවගේ. ඉතින් මේ මොහොතේ කණේකේ අතීතේ කාපු කතන්දරේ තමයි අනාගතේ කණේකේ ඔච්චරම තමයි. දැන් අපි මේ වෙලාවේ හිතන්න රූප බලනවා. ඒ රූප බලන එක අපි ආස තැන් වල ගිහිල්ලා බලනවා. මේ බලන රූප බැලිල්ල ඇතුලේ කාලා දැමීමක්නේ. අනාගතේ පතන් ඉන්නවනම් මං අතෙන්ට යන්න මෙතෙන්ට යන්න මේක බලන්න රක බලන්න එතනක් තියෙන්නේ මේ වෙලාවේ කාලා දාන කැවිල්ලම තමයි. ඉතින් හැමදාම කාලා දානවා. එතකොට දැන් දාන්නේ කොහොමද කියලා දන්නවනේ. දාපු දේ ආයි ගන්නෙ නෑනේ කාලා දාපු දේ. එතකොට මේ පංච උපාදානස්කන්ධ ගැනත් ওই විදියට කාලා දාන බව තේරෙනකොට ඇත්තරම නිබ්බිදාය විරාගාය නිරෝධාය කලකිරෙනවා නොඇලෙනවා නිදහස් වෙනවා. මේ පංච උපාදානස්කන්ධ ගැන කලකිරෙනවා ඒකේ ඇත්ත දැනගන්නකොට මේක කාලා දාන ස්වභාවය කාලා දැමීම තුළ අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙනවා. ඒ අනිත්‍ය ගැන අවබෝධ වෙනකොට එතන තියෙන යථාභූත ඥානය කියන්නේ ඇත්ත ඇතිසැටියෙන් දකින්න. ඔන්න ඇත්ත ඇතිසැටියෙන් දකින්න කෙනා ඒ කෙරෙහි නොඇලෙනවා. නිකන් නෙමෙයි නොඇලෙන්නේ කලකිරිලා. ඒ කියන්නේ ඇතිසැටියෙන් දැනගත්ත දෙයක ඇලෙන්න දෙයක් නැති තැන කලකිරෙනවනේ. ඒ කලකිරිච්ච තැන නොඇලුනහම ඒකෙන් නිදහස් වෙනවා. ඒ නිසා පංච උපාදානස්කන්ධෙන් නිදහස් වුණා කියන්නේ ඔය ඇත්ත මේ සංසාරේ යලි ජීවිත අත්දැකීම් ලැබීමෙන් තමයි සදාටම නිදහස් වෙන්නේ. මේ ජීවිත අත්දැකීම් ලබන්න දැන් අපිට දිව්‍ය ලෝකෙ මොන වගේ ඇද්ද කියලා බ්‍රහ්ම ලෝකෙ මොන වගේ ඇද්ද කියලා කෙනෙකුට තියෙන්න පුළුවන් ප්‍රාර්ථනා. සමහර කෙනෙක් දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ යන්න ආසාවෙන් ඉන්න වෙන්න පුළුවන්. මතක තියාගන්න මේ මනුස්ස ලෝකේ කාලා දාන කැවිල්ල තමයි දිව්‍ය ලෝකෙ ගියත් කාලා දාන්නේ. බ්‍රහ්ම ලෝකෙ ගියත් කාලා දාන්නේ. අතීතයේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා රූප බල ශබ්ද අපි මේ උපාදානස්කන්ධයන් තුල කාලා දැම්මා. ඒ කාලා දාපු අතීතේ අද මතකත් නැහැ. දැන් පොඩි කාලේ සමහර කාපුව මතක නැහැනේ. ඒ වගේ තමයි දිව්‍ය ලෝකවලදී කාපු කෑම මතක නැහැ. දැන් ඇවිල්ලා මනුස්ස ලෝකේ කනවා ඒක මතකත් නැහැ අපිට. දැන් අතීතේ කාපුව මතක නැහැනේ මනුස්ස ලෝකේ උනත්. ඉතින් මේ මොහොතේ කනවා රූප කනවා ශබ්ද කනවා ඔක්කොම කනවා කාලා දානවා. අනාගතේ අපි මනුස්ස ලෝකේ කණ එක හෝ වේවා දෙවියන් අතර ගිහිලා කණ එක හෝ වේවා මේ එකම කතන්දරේනේ තියෙන්නේ හැමදාම. ඔය කාලා දැමීමේ ඇත්ත කතාව තේරෙනකොට කලකිරෙනවා පින්වත්නි නොඇලෙනවා නිදහස් වෙනවා. මෙන්න මෙතෙන්ට තමයි ශ්‍රාවකයා ඉන්නේ. එතකොට මේ දේශනේ සැරියොත් මේ මිහිඳු මහරහතන් වහන්සේ කොහොම ලස්සනට විග්‍රහ කරන්නේ නැද්ද කාලේ අරගෙන. ඇත්තටම පින්වත්නි මාධ්‍යයක් තුල ඔබට මෙහෙම හරි අහන්න ලැබෙනක ඔබේ පිනක්. මෙහෙම හරි මේ වචන ටික හරි දැන් ඔබට මේක ඔස්සේ හිතන්න පුළුවන් මෙතනින් එහාට. එතකොට ඔය ටික කියලා උන්වහන්සේ ඊට පස්සේ අහනවා තංකින් මඤ්ඤත බික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වා. මේ ඔබ හිතන්නේ මහණෙනි මේ රූපේ නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බන්තේ ස්වාමීනි අනිත්‍යයි. මේ කාලා දාන හැටි තමයි ඊට පස්සේ කියන්නේ මේ අනිත්‍යයි ස්වාමීනි. යම් පන අනිච්ඡං දුක්ඛං වා සුඛං වාති. යම් කිසි දෙයක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා අහනවා. දුක්ඛං බන්තේ ඒක දුකයි ස්වාමීනි කියනවා. හරි අපූර්වට ඔන්න ඔතෙන්දී මේක තමන්ගේ වශයෙන් තමන්ට පවත්වන්න බැරි විපරිණාමයටපත් වෙන වෙනස් වෙලා යන මේ රූපේ ස්වභාවය ගැන වේදනාවේ සංඥාවේ සංස්කාර විඥානයේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පින්වත්නි යථා භූත සම්මප්‍රඥාවෙන් දකින දැකීම ඒ ඇත්ත ඇතිසැටියෙන් දකින දැකීම මේ සමාධිට්ඨිය තුල ඇති වෙන ප්‍රඥාව ගැන හරි අපූර්වට විස්තර කරලා අයං උච්චති බික්ඛවේ ආර්ය ශාවකෝ මෙන්න මේ විදියට මහණෙනි ආර්ය ශ්‍රාවකයා
මේ සංසාරෙන් ඉවත් වෙනවා. සංසාරය තුල තව රැස් කරන්නේ නැතුව දුරු කරගෙන සංසාරේ විසිරෝලා දානවා. සංසාරේ නිවා ගන්නවා. ආය දල්වන්නේ නැතුව කියලා හරි අපූර්වට විස්තර කරනවා. ඇත්තටම මෙතන මේ සසර රැස් වෙන්නේ යලි යලි කාලා දාන්න එක් රැස් කිරීම තුල. ස්කන්ධ රූප එක් රැස් කරනවා, ශබ්ද එක් රැස් කරනවා. ඒ කියන්නේ මේ කර්ම රැස්වීම තුලම එක් රැස් කරනවානේ. ආයේ රූප කන්න එකතු කරන රූප. වේදනා කාලා දාන්න වේදනා එකතු කරගන්නවා. කියන්නේ ඔබ දෙවියන් අතරට ගියා කියන්නේ ඔබ දෙවියන් අතර විඳින්න වේදනා එක් රැස් කරගෙන, සංඥා එක් රැස් කරගෙන, සංකාර මේ විඥාන මේවා එක් රැස් කරගෙන. ඉතින් එක් රැස් කරගත්ත දේ කණේකනේ කරන්නේ. දැන් ඔබ කඩේ මොන හරි බඩු ටිකක් ගෙනල්ලා ෆ්‍රිජ් එකේ එක් රැස් කරගත්තා. මොකෝ කරන්නේ? කාලා දානවා. ඒතර ඔයත් මේ කර්ම රැස් කරගනිමින් එක් රැස් කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ ලෝකෙ ඉපදිලා කාලා දානවා. දැන් අද අපි මේ එක් රැස් කරගත්තුනේ අදත් කන්නේ. අද අපි රූප අතීතයේ එක් රැස් කරගෙන අද කනවා. අතීතයේ අපි වේදනා එක් රැස් කරගෙන අද අපි කනවා. අතීතයේ සංඥා එක් රැස් කරගෙන අද අපි කනවා. අතීතයේ සංකාර විඥාන එක් රැස් කරගෙන දැන් අපි කනවා. කාලා දානවා. ඉතින් අද කන ගමන් ආයෙත් එක් රැස් කරනවා. මේකේ තියෙන වැඩේ අන්නේ එකයි. දැන් අපි හිතමු සමහර වෙලාවට ඔය ඇත්තෝ මේ පාන් කෑවොත් එහෙම ආයි පාන් හම්බෙනවා කියලා ගන්න. දැන් ලිඳෙන් වතුර ගන්න වතුර එක් රැස් වෙනවනේ. ගන්න එක් රැස් වෙනවා. මේ කර්මෙත් ඒ වගේ විපාකේ ගෙවන ගමන් ආයෙත් රැස් වෙනවා. හරියට ලිඳෙන් උනනවා වගේ. ඉතින් ඒක නිසා සංසාරේ රැස් කරගෙන දිගින් දිගට යනවා. ඇවිලෙනවා. නිවෙන්නේ මේ කතාව තමයි සංක්ෂිප්තව අපි මේ කතා කරපු ටික තමයි විස්තරාත්මකව තේරුම් කරලා දීලා එදා මිහිඳු මහරහතන් වහන්සේ රජමාලිගාවේදී මේ කජ්ජනී සූත්‍රය කියලා දීලා උතුම් අරිහත්වයට ශ්‍රාවකයන්ව පත් කළේ, සෝවාන් කළේ, සකදාගාමි කළේ, අනාගාමි කළේ මිහිඳු මහරහතන් වහන්සේ එදා ගැඹුරින් කියලා දුන්න දේශනාව පින්වත්නි. උන්වහන්සේ අවබෝධය පිණිස විත්තරේන පරේසන් ධම්මං දේශිත විස්තර වශයෙන් උන්වහන්සේ දා ශ්‍රාවකයන්ට කියලා දුන්න දේ කාලේ නිසා විස්තර කිරීමක් නොකර සංක්ෂිප්තව ඔබට මෙහෙම කියලා දුන්නේ. ඔබ හැම දිනාටම මේ උතුම් කජ්ජනී සූත්‍රය තුල සසර කාලා දාන ආකාරය ගැන ඔබේ අවබෝධය ප්‍රඥාව පුළුල් කරගන්න මේ ජීවිතේම හැම දිනාටම භාග්‍ය වාසනාව සැලසෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාද කරමින් සෙත් පතමින් ඔබට ඒ අමා මහ නිවන බොහෝ දුර නොවෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දායකත්වයේ පන්නිපිටිය රුක්මල්ගම 32න් C28 පදිංචි එනිවසේ පදිංචි පින්වත් ඉෂානි පුබුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් දායකත්වයේ එකතු දරන්නේ. ඉතින් ඉෂානි අපිට ඉෂානි පුබුදුනී වික්‍රමසිංහ කියලා විතරයි ලියලා දීලා තියෙන්නේ. ඇය මෙනෙවියක් වෙන්න පුළුවන්, මහත්මියක් වෙන්න පුළුවන්, කෙසේ හෝ වේවා ඒ ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා. වසර 6කට පෙර පරලෝ සැපත් පද්මා ආර්යරත්න දයාබර තමන්ගේ අම්මට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පමුණුව පදිංචිව සිටි හැරී ඇඹුල් දෙනිය මාම ඇතුළු මියගිය සියලු ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින සියලුම නෑදෑ හිත මිතුරන් වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් ඇය බලාපොරොත්තු වෙනවා මේ පින්කමේ ඒ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරගන්න. ඉතින් අපි ඒ බලාපොරොත්තු වෙච්ච විදියට මේ හැරි ඇඹුල් දෙනිය මාමටයි ඒ වගේම පද්මා ආර්යරත්න තමන්ගේ ආදරණීය අම්මටත් මේ පින අනුමෝදන් වේවා. විශේෂයෙන්ම පින්වත්නි අපි ජීවිතේ රැස් කරන හැම පිනක්ම සංසාරගත අපිට සිහි වෙන නොවන සියලු මේගේ ඥාතියෝ සතුටින් අනුමෝදන් වෙලා පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම දෙවියෝ සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි මේ වෙලාවේ දෙවියන්ටත් මේ පින ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාටම net FM නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම net ශ්‍රවණය කරන පින් ඇති සිත් ඇති ඔබ හැම දිනාටම සිත්නිත අසුපුවට හැමදාම ආදරය කරන ඔබ හැම දිනාටම මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබට මතක් කරනවා වල්පොල ගෞතම තේරෝ කියන ඒ මුහුණු පොතෙහි ලබන අපි අර මේ බුදුගුණ දේශන ටික අවසන් වුණාට පස්සේ ඔබ විසින් දෙන මේ ප්‍රශ්න අපි දේශනාවේ පමණක් නෙමේ සාකච්ඡාවට පවා ලබාගෙන අපිට කතා කරන්නට පුළුවනි. ඉතින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වුණා අද අපි පංච උපාදානස්කන්ධ ගැන කියන නිවන් මඟ ගැන කියන්න කියලා ඒ කරපු ඉල්ලීම වෙනුවෙන්
මිහිඳු මහරහතන් වහන්සේ ගැනත් සිහිපත් කරමින් උන්වහන්සේ කළ දේශනයක් මේ පරිද්දෙන් අවසන් කරේ. මේ දේශනාවෙන් රැස් වෙච්ච හැම පිනක්ම සියලු දෙනාම සත්සිතින් අනුමෝදන්ව හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. අපේ වරුණ මහත්තයා ඇතුළු නෙත් ආයතනයේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් ඔබ සැමටත් ගෞතම බුදු සසුනේම දහම දැක නිවන් දකින්නට මේ පින් හේතු වෙත්වා. සැමට පරලොව සුගතියටත් මේ හැම පිනක්ම හේතු වාසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිට්නෙත් අසපුවේ කජ්ජනීය සූත්‍රයයි අද දවසේ ඔබ ශ්‍රවණය කළේ. දේශනාව අහගෙන ඉන්නකොට තරමක් හිස් ගතියක් හිතට දැනුණා. මට දැනුනේ, මට හැඟුණේ එදා මිහිඳු මහරහතන් වහන්සේ ওই සූත්‍රය දේශනා කරන විට ලංකාවේ අපි ධර්මයේ දැනගෙන ඉන්නේ නැතුව ඇතිනේ. ඒ නිසා පළමු වරට ඇහුණාට පස්සේ කොතරම් මේ ධර්මයේ ගැඹුරද කියන එක වැටහෙන්නට ඇති. සහ සසරේ බියකරු ස්වභාවයත් එක්ක අපි හැමදෙර සිහිපත් කළ ආකාරයට කජ්ජනීය සූත්‍රයට කියන්න දේශනා කරන්නට පෙර ආතුව තවත් සූත්‍ර කිහිපයක් දේශනා කරලා තමයි උන්වහන්සේ තැනට ආවේ. අර ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන ආකාරයට. ඉතින් දැන් මේ දේශනාව අහගෙන ඉන්නකොට මට දැනුනේ අපි ධර්මයේ පැත්තේදී කොතරම් පහළ තැනකද ඉන්නේ කියන කාරණය. ඇතැම් වෙලාවට දැනුණා අපේ හැමදෙර දේශනා කරපු කාරණා පැහැදිලිත් වුණා. හැබැයි අවබෝධයේ පැත්තේදී අර හැමදේම අපේ ශ්‍රාවකයන්ත් විටින් විට අහලා තිබ්බා. ඔය ඉතින් මට ඒක තේරුණා කියලා. ඒකනේ අවබෝධය කියලා කියපු තැන නෙමෙයි කියන එකයි අවබෝධය කියන්නේ මොකද්ද කියන එක වෙනස අතර ඒ වෙනස මට තේරුණා. ඒ කියන්නේ අපි හිතන් ඉන්න අවබෝධය තේරුණා කියන එක සහ ධර්ම අවබෝධය කියන අතර වෙනසක් තියෙනවා කියන එක හොඳින්ම පැහැදිලි වුණා. ඒ නිසා මේ ධර්ම ස්කන්ධයේ මේ වගේ ගැඹුරු ධර්ම කොටාශයන් ශ්‍රවණය කරන ඔබ සැබවින්ම වාසනාවන්ත. අපි උත්සාහ කරමු ඊගටම ඉදිරියට අපි හැමදෙර සිහිපත් කළ ආකාරයට අපි ශ්‍රාවකයන්ට ලොකු වමනාවක් තිබෙනවා. අපි හැමදෙර උන්වහන්සේගේ නමින් තිබෙන Facebook පිටුවේ ඉන්න අපේ ඒ පරිශීලකයන්ට ලොකු වමනාවක් තිබෙනවා. තරුණ පිරිසට ලොකු වමනාවක් තිබෙනවා. මේ ධර්මයේ ඉක්මනින්ම අවබෝධ කරගන්නට යන ගමනේදී මේ වගේ ගැඹුරු ධර්ම කොටාශයන් පිළිබඳව දැනගන්න. ගැටලු තියෙන තැන් निराකරණය කරගන්න. ඒ නිසා එවැනි අවස්ථාවන් අපට සිට්නෙත් අසපුව ඔස්සේම උදා කර දෙන්නට හැකියාවක් තිබෙනවා. අදත් ඔබ කතා කරන ඔබේ දහම් ගැටලු මේ ආශ්‍රිතව පැන නැගින ගැටලු ඉදිරිපත් කරන වඩාත් හොඳයි. 0112 55 33 63 0112 55 33 63 දුරකථන අංකය තිබෙනවා. ඒ අතරතුර අපේ හැමදෙර සිහිපත් කළ ආකාරයට අර පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ නමින් තිබෙන Facebook පිටුවේදී ඉදිරියේදී ඔබ යොමු කරන ප්‍රශ්න අපිට සිට්නෙත් අසපුව ඔස්සේ සාකච්ඡා කරන්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඒ සඳහාත් ඔබට ආරාධනා කරමින් කෙටි විරාමයක් අරගෙන ධර්ම සාකච්ඡාවට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ. අද දවස තුලදී තිතා වටිනා වූ දේශනාවක් සිදු කළේ මේ ධර්මයේ තිබෙන ගැඹුරු කොටස් මෙලෙසින් අපට තදින් දැනෙන ආකාරයට, මේ ධර්මයේ සොයා යාමට උනන්දුවක් ඇතිවන ආකාරයට අපි සාමාන්‍යයෙන් ජීවිතේ හිතන් ඉන්න සරල දහම් පදයක් තුල හිත සනසවා ගන්නවාට එහා ගිය තැනකට අපි යා යුතුයි කියන තැන අපට හැමදෑම පසක් කර දෙමින් දේශනා සිදු කරන අපේ හාමුදුරන් වහන්සේට තව චිරාත් කාලයක් මේ ශාසනික මෙහෙවර කරන්නට, ශාසනික සේවාව සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ධර්මයේ අපේ හාමුදුරන් වහන්සේට උතුම් වූ නිවනින් සැනහෙන්න පාරමිතාවක් වේවා. උන්වහන්සේ කරන සියලු කුසල් ඒ සඳහා පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් අරගෙන අපි සෙනසුරාදා සිටින් තසපුවේ ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න ඔබටත් අවස්ථාව ලැබෙමින් ධර්ම සාකච්ඡාව සමගින් නැවත සම්බන්ධ වෙනවා. 21 2 55 33 63 දුරකථන අංකය විවෘතයි ඔබට. ඔබේ ප්‍රශ්න විශේෂයෙන්ම මේ කජ්ජනීය සූත්‍රය අහගෙන ඉන්නකොට හිතේ මතුවෙන්නට ඇති විඥානයේ සම්බන්ධ වෙන්න පුළුවන් රූප වේදනා සංඥා සංකාර මේ
කාරණා සම්බන්ධ වෙන්න පුළුවන්. යම් ගැටලුවක් මතුවුනොත් එහෙම තව පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙතොත් ඒ කාරණාවන් පිළිබඳව ඔබට දැනගන්නට පුළුවන් පින්නතුනේ. ඒ නිසායි අපි ඔබට දුරකථනය වෙන් කරලා තිබෙන්නේ. ඔබ සාකච්ඡා කරන්න ඔබේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ ඒ දහම් ගැටලු වලට පිළිතුරු ලබා දෙන්නට නිරන්තරයෙන්ම මේ වැඩසටහන තුළ උත්සාහ දරනවා. ඒ නිසා ඔබට සෑහීමකටපත් වෙන්නට පුළුවන්. හම්දුරනේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. මම කියවනේ මේ මට හරි හිස් ගතියක් දැනුණා කියලා. තව බොහෝ දිනකට ඒ වගේ දැනෙන්නට ඇති සමහරලාට අපි මොකද ගැඹුරු දහම් කාරණා වලට එන උත්සාහ කරනවා. හැබැයි ගැඹුරු දහම් කාරණා ඒ අහගෙන ඉන්නකොට දැනෙනවා හැඟෙනවා මේ කාරණා තමයි මේ පැහැදිලි කිරීම තමයි සිදු වෙන්නේ කියලා. හැබැයි අවබෝධයේ ප්‍රශ්නය අපිට තිබෙනවා. ඒ කියන්නේ අපි ධර්මය නිතර පරිශීලනය කිරීමේ අඩුපාඩුවක්ද මේ තිබෙන්නේ. නැත්නම් අපි දහම් කාරණා තුල සරල ධර්ම දේශනාවක් ඔස්සේ යම් හිත සනසවාගෙන ඊතර රැඳී සිටීමක්ද මේ තිබෙන්නේ. නැත්නම් අපිට අවබෝධය කරන්නට තරම් ප්‍රඥාවක් නැතිකමද මේ තියෙන්නේ. කොමක්ද මේ මෙතනින් පටන් ගත්තොත් මට හිතන්නේ තව ටිකක් අපිට ගැඹුරට යන්න පුළුවන්කම ලැබේවි. කොමක්ද අපේ අඩුපාඩුව? වරුණ ඔබ ඔය හිස් කියන කතාව ඇහෙනකොටම මට මතක් වුණේ ශූන්‍ය කියන වචනේ. ඇත්තටම සමහරව මේ ජීවිතේ හරි හිස් කියලා කියනවා. එහෙමයි. ජීවිතේ ගැන අර්ථය අවබෝධයක් දැනෙන්න මේක හරි හිස් වගේ කියනවා. හැබැයි මේ ශූන්‍ය කියන වචනේ තේරුම හිස් කියන එකම නෙමෙයි. අපි සමහරලාට යම් තැනක දෙයක් ශූන්‍යයි කියලා කියන්නේ එතන කිසි දෙයක් නැහැ කියන එක. එහෙමයි. අපේ ඇත්තටම මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අනාත්ම වූ ස්වභාවය. ඒ කියන්නේ අයිතියක් නැති ස්වභාවය තේරෙනකොට තමයි එතන ශූන්‍ය ගැන අවබෝධය එන්නේ. මම මේ සරලව කිව්වේ. අර හිස් ගෙවල් ටිකක් තියනවා කිව්වා. කෑම බීම තියනවා. මිනිස්සු ඒ හිස් ගෙවල් වලට ගිහිල්ලා බෙදන් කාලා යනවා. ඔව්. ගෙවල් වල අයිතිකාරයෝ නැහැ. ඒ වගේ මෙතන ඇහැ කන නාසය දිවකය මනස කිසිම අයිතිකාරයෙක් නැහැ වගේ කියලා කියනවා. එහෙමයි. ඉතින් එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ ඔය කියන විදිහට පංච උපාදානස්කන්ධේ හිස් බව දකිනකොට මේ පංච උපාදානස්කන්ධේ හට අරගෙන නැති වෙනවා කියලා දකිනකොට මේ ජීවිතේ තියෙන හැම අත්දැකීමකම දැකපු දේවල් ඇහිච්ච දේවල් මේ හැම දෙයකම තියෙන්නේ ඇත්තටම අයිතියක් නැති හටගෙන නැති වෙලා ගියා කාලා දැම්මා වගේ කියලා දැනෙනකොට ඒක තමයි කිව්වේ ඒ එන අවබෝධෙත් එක්ක කලකිරීමක් එනවා කියලා. ඒ අවබෝධෙත් එක්ක එන කලකිරීම. එහෙමයි. ඔය කලකිරීම අපි සමහර උපමාවල දේශනවලදී කියලා තිනවා වරුණ ඔබට මතක ඇති. මේ සමහර කෙනෙක් යාළුවෙක් වගේ ඇසුරු කරනවා යම්කිසි කෙනෙක්ව ඒ යාළුවා විදිහට ඇසුරු කරපු කෙනා හරි හොඳ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි බලන් ගියාට පස්සේ එහෙම යාළුවෙක් විදිහට ඇසුරු කරන්න කිසිම සුදුසුකමක් නැති කෙනෙක් කියලා දැනගන්නවා ඇත්ත. ඔව්. ඇත්ත දැනගත්තට පස්සේ ඔන්න මොකද වෙන්නේ? අවබෝධයෙන්ම කලකිරීමක් එනවා. ඒ කියන්නේ අරයාගෙන අවබෝධය එනකොට කලකිරෙනවා. එහෙමයි. කලකිරුණාම අතහැරලා දානවා. ඔව්. නොඇලෙනවා. එහෙමයි. ඊට පස්සේ යාගෙන් නිදහස් වෙනවා. යාව අතහැරලා දැම්මට පස්සේ යාගෙන් නිදහස්. මෙතනත් ඒකයි පංච උපාදානස්කන්ධ මේ කාලා දාන දෙමිල්ල තේරෙනකොට එය අවබෝධ එනකොට ගැඹුරින් ඒකට කියන්නේ යථාභූත ඥානය. යථාභූත ඥානය ආවට පස්සේ තමයි වරුණ මේ කලකිරිලා නොඇලෙන්නේ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපෙන් ඔය මේ මුහුණු පොතෙත් ගොඩක් ප්‍රශ්න කරලා තිබුණේ අද දවසෙත් මේ ස්වාමින්වහන්සේ කොහොමද නොඇලෙන්නේ කියලා කියන්න. ප්‍රායෝගිකව. එහෙමයි. නේද? එතකොට නොඇලෙන්නේ කොහොමද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහනවා නම් අපිට කියන්න තියෙන්නේ නොඇලීම කියන එක කෘත්‍රිමව කරන්න බෑ. එහෙමයි. අපි ඇලිලා තියෙන දෙයකට මම මේකට අද ඉඳලා ඇලෙන්නේ නැතුව ඉන්නවා කියලා කෘත්‍රිමව හිතාගත්ත කියලා එහෙම නොඇලෙන්නේ නැහැ. ඒතර මෙතෙන්දි මොකද්ද වෙන්න ඕනේ? එයා ඒ ඇලිලා තියෙන දේ ගැන ඇත්ත දැනගන්න ඕනේ. මේකේ අර යාළුවා හොඳ යාළුවෙක් කියලා හිතන් ඉන්නවා නම් හතුරා අපිට ලං වෙච්ච හතුරා අපි හිතන් ඉන්න තාක්කල් යාළුවෙක් කියලා අපිට කෘත්‍රිමව නොඇලෙන්න බෑනේ. ඒ වගේ තමයි මෙතනත්. ඉතින් මේකෙදි සමහර ඇලීම් සහිත දෙයට අවබෝධය තුලින් නොඇලෙන තුරු උපක්‍රමයකට තමයි සීලය තුලින් හෝ වේවා ඉන්ද්‍රිය සංවරයෙන් හෝ වේවා යම්කිසි අර සංවරයක් හදාගන්න. එහෙමයි. දැන් මෙහෙම කියමුකෝ. භික්ෂුවකට මේ බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑනේ
කාන්තාවකට නොඇලීම අවබෝධයෙන් ඇති වෙනකන් කාන්තාව පරිහරණය කරන්න කිව්වේ නෑනේ. එහෙම කිව්වේ නෑ. එතකොට ඒ කියන්නේ අවබෝධය එනකන් ඇලීම තියෙනවා. එතකම් මේ કૃත්‍රිමව නොඇලෙන්න උත්සාහ කරන්න එපා කියලා එහෙනම් කියන්න තිබ්බා. කාන්තාව ගැන ඇලීමක් ආවොත් එහෙම કૃත්‍රිමව නැති කරන්න එපා. ඔව්. ඒක තීච්ඡාවේ ඉස්සෙල්ලා අවබෝධය ඇති කරගන්නකෝ. එදාට නිකම්ම ඕක ඇති වෙලා යයි කියලා කිව්වේ නෑ. අනේ එතෙන්දී සීලයක් දුන්නා. එමේ සීලෙන් කරන්නේ වරුණ අවබෝධය. දැන් ඔන්න බලන්නකො මෙතන තියෙන ප්‍රශ්නේ. අවබෝධය ආවොත් නම් නොඇලෙන්නේ. අවබෝධය එන්නේ කොහොමද ඇලි ඇලි? ඒකනේ. එතන ප්‍රශ්නයනේ. ඇලි ඇලි කොහොමද අවබෝධය එන්නේ? ඒ නිසා තමයි අවබෝධයට බාධාකාරී ඇලීම් සංවර කරලා යම්කිසි පාලනයක් කරන්න සීලය පිහිටුවේ. දැන් අර සමහර තැන්වලදී අපි දුටුවා විටින් විට කතා කරලා තිබෙනවා. එහෙම ඇලීමක් එනකොට ඒක භුක්ති විඳින්න එතකොට තමයි එපා වෙන්නේ. එතකොට කලකිරෙනවා කියලා. දැන් කාන්තාව සම්බන්ධ වුණත් ඒ වගේ අවස්ථාවක්. පසුගිය දවස්වල කතා වුණා හරි. ඔව් ඒ කියන්නේ කාන්තාවක් සමහර දේශකයෝ කියලා තිබ්බා. දේශකයා කියන්නේ මම ධර්ම දේශකයා නෙමෙයි. එහෙමයි දේශකයා. සමහර දේශකයෝ බෞද්ධ නාමයෙන් බුදුරජාණන්සේගේ ධර්මයේ නාමයෙන් කියලා තිබ්බා. බොන කෙනා බොන්න, ඔයගලන්ට ඕන විදියට ඉන්න. එතනදී ඔයගොල්ලන්ට කවදා හරි දවසක අවබෝධය ඇති වෙච්ච දාට ඕක නවත්තයි කියලා. ඔව්. මෙතන අපි කියන්නේ මේකයි. අපි සමහර වෙලාවට අපිට මේ අවබෝධයට එනතුරු සතිය පුරුදු කරන්න බුදුරජාණන්සේ පෙන්වුවේ ඇයි? ඉන්ද්‍රිය සංවරයක් කියලා එකක් කිව්වේ. නේ ඇහැට පේන රූපයේදී සංවරයක් ඇති කරගන්න කිව්වේ. සංවරයක් ඇති කරගන්නවා කියන්නේ වරුණ ඒ රූපයට නොඇලී නොගැටී ඉන්නවා කියන එකනේ. ගැන සීලය කියන්නේ තරම් පහසු දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේ ඇහැට පේන දේ තුල නොඇලෙන්න නොගැටෙන්න කොයි ඉතින් ඒකට කෘතිමයිනේ. කනට ඇහෙන දේ තුල යම්කිසි නොඇලීමක් නොගැටීමක් ඇති කරගන්නකෝ. දැන් ඔබ හිතන්නකෝ රහතන් වහන්සේ අවබෝධයට ප්‍රත්‍යක්ෂවම ආපු කෙනෙක්නේ. රහතන් වහන්සේ ප්‍රත්‍යක්ෂව අවබෝධයට ආවට පස්සේ රහතන් වහන්සේට ආය අමුතුවෙන් නොඇලෙන්න නොගැටෙන්න කියලා යමක් කරන්න ඕනේද? නෑනේ. උන්වහන්සේ නොඇලෙන්න නොගැටෙන්න කියලා කිසිම මහන්සියක් වීරියක් ගන්න ඕනේ නෑ. ඒ උන්වහන්සේ අවබෝධයට ප්‍රත්‍යක්ෂව ඇවිල්ලා ඉවරයි. එහෙනම් නොඇලීම නොගැටීම පුරුදු කරන්නේ කවුරු හරි කෙනෙක් තාම අවබෝධයට ප්‍රත්‍යක්ෂව ඇවිල්ලා නැති අය නිසා. ඒ මොකද එනතුරු කරන වෑයමක්. ඒ අවබෝධය ගන්න බෑ අර කියන නොඇලීම නොගැටීම පුරුදු නොකොළොත්. ඉතින් සීලෙ තුලින් අපි නොහිතුවට වෙන්නේ යම්කිසි නොඇලීමක් නොගැටීමක්. හැම ශික්ෂාපදයක් තුලම සංවර වීමක් තුල නොඇලෙන තැන් නොගැටෙන තැන් තියෙනවා. එහෙමයි. අපි සමහර දේශනවල තියෙනවා එක ශික්ෂාපදයකට පෙර ආතුව පොඩි ස්ටෙප් තියෙනවා. ඒ ප්‍රධාන වරදට යන්න කලින් බේරෙන්න කරන පොඩි තැන්. දැන් උපක්‍රම. එතකොට කොටින්ම හොරකම උපසම්පදා භික්ෂුවට පරාජික වෙනකොට ඒ හොරකම කියන පරාජිකයකට යන්න කලින් තියෙනවා හොරකම් කරන්න සිතුවිල්ලක් එනකොටම කරන්න ඕන දේවල්. ඒ කියන්නේ ඒ සිතුවිල්ල එනකොටම එතනත් ආපත්‍තියක් තියෙනවා. එහෙමයි. සිතුවිල්ල එනකොටම. ඉතින් ඒ කියන්නේ ඒකට යම්කිසි වෑයමක් කරද්දී. එහෙමයි. දැන් හොරකම් කරලා නැහැ තාම. සමහර විට වෑයමක් කරනවා. වෑයමක් කරනවා කියන එකෙන් අපි අදහස් කරමුකෝ ඒ කරා යනවා. ඔව්. අත තියන්න අත ගෙනියනවා. ඒ දේ ගලවනවා. ඒ දේ හොරකම් කරන්න කලින් අත තියන්න ගෙනියනවා. හැබැයි දැන් ඔබ කියනවට අර ගලවනවා කියලා. ඒතකොට ක්‍රියාව. අදාළ දේ හොරකම් කරන දෙයට අත තියලා ඒක යන්තම් හරි හෙල්ලෙනකොටම හොරකම වෙලා ඉවරයි. ඒක මේ පරාජික ආපත්‍ය වෙලා ඉවරයි. මං කියන්නේ අර හොල්ලන්න කලින් ඒ කරා අත ගෙනියනකොට පවා වෙනම ආපත්‍ය තියෙනවා. දුකුල ආපත්‍ය, තුලසි තියෙනවා තව එක ආපත්‍ය. ඒතර මෙතනින් කියවෙන්නේ මොකද්ද? සංවර වෙන්න යම්කිසි විදිහකට ඊට පෙර නොඇලෙන නොගැටෙන්න ඕන තැන් හිත පුරුදු කරන්න. මේවා අවසානයේ මේ සිල් රැකලා මන් ලෝකෙට මහා සිල්වතෙක් කියන එක පෙන්වන්නේ. මේක තුළ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? යථාභූත ඥානෙ ඇති වෙන්න යම්කිසි මෙතන මේ පොඩි පිරිසිදු භාවයක් හැදෙන්න බෑ හිතේ. හිත අපිරිසිදු වෙලා මහා කුණු ගොඩක් වෙච්ච තැනක අවබෝධය එන්නේ නැහැ. මම ඕක තේරුම් ගන්න ලස්සන උපමාවක් කියන්නම්. දැන් ඔබ හිතන්න වරුණ මේ ගඟකින් එතර වෙන්න ඕනේ අපිට. දැන් වාහන
ගඟකින් එගොඩට ගෙනියන්න පාලමක් හදාගන්න ඕනේ. මේක පාලම හදන්න කලින් පාලමේ කණු ගහන්න ඕනේ ගඟේ. වතුර තුල තමයි කණු හදන්න ඕනේ. දැන් මේක කණුව හදන්නේ කොන්ක්‍රීට් වලින්. කොන්ක්‍රීට් වලින් කණුව දැන් හදනකොට ඔන්න දැන් ප්‍රශ්නයක් තියෙනවා. වතුර ගලාගෙන යනවා නම් ගඟේ කොහොමද මේ කණුව ගහන්නේ? කොන්ක්‍රීට් එකෙත් ගහගෙන යනවනේ. කොන්ක්‍රීට් එකේ දැන් කණුව කොහොමද ගඟ මැද ගහන්නේ? මේ වතුර ගලාගෙන යනකොට. ඒකට උපක්‍රමයට ඔන්න අර ෆයිල් බස්සනවා. සිලින්ඩර් එකක් බස්සනවා. ෆයිල් බස්සලා ඒක ඇතුලේ තියෙන වතුර ටික හිස් කරනවා. හිස් කරගෙන නිදහසේ අවශ්‍ය කරන විදියට ඔන්න කණුව හදා ගන්නවා. එහෙමයි. නැතු නිකන් වතුර උඩ තිබ්බත් නෙමෙයිනේ. කණුවක් ගෙනල්ලා වතුරේ නිකන් තිබ්බා. එහෙම නෙමෙයිනේ. ඒතර මෙතනදී ඒ කණුව ශක්තිමත්ව හදන්නත් ඕනේ. මොකද මහා ජලකඳක් ගහගෙන යනවා. එහෙමයි. අනිවාර්යෙන් අර මේ ෆයිල් බස්සලා වතුර හිස් කිරීමක් කරලා එතන ඒ අවශ්‍ය කණුව හදාගත්තා වගේ. වරුණ සීලයෙන් ඉන්ද්‍රිය සංවරයෙන් කරන්නේ හරියට අර ගංගාවේ ඇහෙන් ගලන වතුර කෙලස් ගඟ, කනෙන් ගලන කෙලස් ගඟ, නහයෙන් ගලන කෙලස් ගඟ, දිවෙන් ගලන කෙලස් ගඟ, කයෙන් ගලන කෙලස් ගඟ, මනසින් ගලන කෙලස් ගඟ තොරතෝංචයක් නැතුව ගලද්දී කවදාකවත් මේ පංච උපාදානස්කන්ධ ගැන එන අවබෝධය ඇති කරගන්න කියන කණුව ගහගන්න බෑ. ඒ ප්‍රඥාව කියන කණුව ගහගන්න බෑ මෙතන. ඒ ප්‍රඥාව කියන කණුව ගහගන්න සතිය කියලා කියන මෙන්න මේ හිස් කරලා දීම අවශ්‍ය වෙනවා. ප්‍රඥාවට සතිය මහා පුදුම උදව්වක් කරනවා. අපි සතිපට්ඨානෙ වඩනවද, ඉන්ද්‍රිය සංවරය වඩනවද, සීල් රකින්නවද මොන විදියෙන් හරි කතා කරනවා නම් මේ සතිය පුරුදු කිරීමක් ගැන ඒ හැම දෙයකින්ම කරන්න වරුණ අර ෆයිල් ටික බස්සලා වතුර ටික හිස් කරලා දෙනවා වගේ වැඩක්. එහෙමයි. ඒ තුලින් ඊට පස්සේ මොකද කරන්න ඕන? කණුව හදාගත්තා. හදාගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? මොන ගැලුවත් ගඟ බාධාවක් නැහැ. මේ කණුව හදාගෙන පාලම ගහගත්තට පස්සේ දැන් නිදහසේ වාහන ටිකට යත හැකියි. ඔව්. ඒතර අර වතුරේ නොඇලී නොගැටි වතුරත් එක්ක කිසිම ගැටලුවක් නැතුව යන්න පුළුවන්. එහෙමයි. එතකන් තෙමි ගිය මිනිසයා නොතෙමි යනවා වගේ වැඩ. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ හරියට අන්න අර පාලම උඩ යනවා වගේ අර කෙලස් ගඟට අහු නොවි. රූප දකින්නවා හැබැයි නොඇලී නොගැටි. ශබ්ද අහනවා නොඇලී නොගැටි. ඉතින් රහතන් වහන්සේ අන්න අර හිස් කරලා ෆයිල් හරියට බස්සලා දැන් ඒකුණත් හිතන්නකො සීලේ කැඩි රකින්නවා. අපි සීලේ කැඩි රකින්න ඉන්ද්‍රිය සංවරය හරියට කරන්නේ. සතිපට්ඨාන හරියට වඩන්නේ කැඩි කරනවා. ඒක හරියට අර ෆයිල් බස්සනකොට ෆයිල් වල මේ ඩැමේජ් වෙන විදිහට ඒක කරනවා. ඒත් ඇතුළට වතුර එනවනේ. ඔව්. නේද? එතකොට එහෙම ගහන්න නැතුව ගහන එක හරියට ගහන්න නැත්නම් ඒකේ ප්‍රයෝජනයක් නැති වෙනවා. එහෙමයි. නිවන් මාර්ග ඔන්න ඔය ෆයිල් බස්සලා කණුව ගහ ගන්න එකත් එක්ක හොඳට මතක තියාගන්න සතියයි ප්‍රඥාවයි දෙක ගොඩනගා ගන්න ඕන වගේ වරුණ. හොඳයි අපි දුරකථනයට අවස්ථාවක් ලබා දෙනවා. දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා. ඔබට අවස්ථාව තිබෙන ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අයබෝවන්. අවසරයි ස්වාමීන් වහන්සේ, කරු ස්වාමීන් වහන්සේ. මේ දැන් මට අවබෝධ වෙනවා මෙහෙම අපේ දැන් පංචේන්ද්‍රයන් ඔස්සේ සංස්කාර නැවත සකස් වෙමින් යනවා. දැන් අපි උපන්දා ඉඳලුත් කරන්නේ මෙන්න මේ රැස් කරනවා අවසන් වෙනවා නැවත ඒවා රැස් වෙමින් නැති වෙනවා මේකමද නේද ස්වාමීන් වහන්සේ දැන් අනිත්‍ය ස්වභාවය කියනක ප්‍රඥාවට අවබෝධ වෙන්න මේ ක්‍රමද අනිත්‍ය ස්වභාවයද රැස් වෙනවා නැති වෙනවා ආයෙත් අපි රැස් කරනවා. ඉතින් මේකේ අවසානයක් කොහොමද අපි ඉවර කරගන්න ඕනේ කියන එකද ප්‍රඥාවෙන් කෙරෙන්න ඕනේ. හොඳයි. මට මේක පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. මේ අම්මා කොහෙන්ද කතා කරනවගේ? මම අලවින් කතා කරන හලව නවතල්වත්. මේ අපි දැන් වරුණ අනිත්‍ය ගැන එන අවබෝධයේදී තමන්ට යම් කිසි විදිහක නොයැලෙන්න නොගැටෙන්න මේ ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ එහෙම නැත්නම් මේ ධාතුන්ගේ අනිත්‍ය ගැන යම් වැටහීමක් වෙනවා නම් ඒ වැටහීමේදී අපි හිතනවා මේක තමයි අනිත්‍ය කියලා. ඇත්තටම විදර්ශනා ප්‍රඥාවෙන් අනිත්‍ය අවබෝධ කරනවායි කියන එක ඇතුලේ බොහෝම ගැඹුරට යනවා මේක. හරිද? හැබැයි ඒකෙදී අපි කියන්න ඕනේ ඊට ඒ ගැඹුරින් අවබෝධයට පෙර ආතුව යම්කිසි දැක්මක් ඔබට ආවනම් ඒකත් හැල්ලු කරන්න බෑ එහෙම වරුණ. ඔව් මේක ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේක හැල්ලු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ දැනු ගැනීමත් මේ සංකත ස්වභාවය හටගෙන නැති වෙන ස්වභාවයේ ඊටාම සියුම් දැකීම.
ඒ ඊටාම් සියුම් දැකීමට පෙර ආතුව මං කියන්නේ මොනවා හරි වෙනස් වෙන ස්වභාවයක් විපරිණාම ස්වභාවයක් දකිනවා නම් ඒකත් අපිට හැල්ලු කරන්න බෑ. ඒ තුලත් මොකක් හරි වෙනවා. දැන් මෙහෙම කියමුකෝ ගහක කොළයක් ඉදිච්ච එක දැකලා ඒ තුලින් විදර්ශනා ප්‍රඥාවට හිත යොමු වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවා. රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඉදිච්ච කොළේ දැකලා. එහෙමයි. එතකොට දැන් ඕක කෙනෙක් හිතලා එහෙනම් හරි ඒ ස්වාමීන් වහන්සේ ඉදිච්ච කොළේ දැකලා රහත් වුණානේ. මාත් ඉදිච්ච කොළ දිහා බලන් ඉඳලම රහත් වෙන්න ඕනේ. එහෙමයි. කියලා හිතාගෙන මේ ගස්වල ඉදිච්ච කොළ දිහා බල බල ඉන්නවා දැන්. හිතාමතාම කරනවා. මෙයා හිතන දැන් අර රහතන් වහන්සේ ඉදිච්ච කොළ දිහා බලන් ඉඳලා රහත් වුණානේ. මාත් බලන්න ඕනේ මේකෙන් කොයිලේ හැරි රහත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. උදේට කාලා ඇවිල්ලා ඉදිච්ච කොළ දිහා බල බල ඉන්නේ. මේක අනිත්‍යයිනේ කී ඉන්නවා දැන්. එහෙමයි. ඊට පස්සේ දවල්ටත් උන කන වෙලාව ආවා. ආයිත් කාලා ඇවිල්ලා අනිත්‍යයිනේ කී බල බල ඉන්නවා. මං කියන්නේ දැන් අර රහතන් වහන්සේ ඒ අපි හිතන දෙයට හා ඒ තුල මේ අර ධර්මයේ තුලින් ගලපගෙන ලොකු සියුම් ප්‍රඥාවකට හිත ගෙනියනවා. හැබැයි එහෙම නැති කෙනාට ඕගොල්ලෝ මේ ගහක කොලේ ඉදිච්ච එක දිහා නිත්‍ය බලන එක එපා කියලා අතහැරලා දාන්න කියනවා නම් ඒ මනුස්සයාට නිකම්ම නිකමෙක් විදිහට ඉන්න කියන එකට වැඩිය ඔය බලන විදිය හරි කමන්නේ දැනට කරන්න කියන එක තමයි මං කියන්නේ. එහෙමයි. මොකද හේතුව ඒක අවශ්‍යයි. ඒක හොඳයි. ඒක තියාගන්න. හැබැයි මීට එහා තව යන්න තියෙනවා කියලා දකින්න. දැන් සමහරු කරන්නේ දැන් ඔතනදී ඔතනින් නැවතිලා දැන් මං හරි අවබෝධ කරගත්තා කියලා අන්න එතන ප්‍රශ්නේ. එතකොට මේක හරියට කිව්වොත් ගණිතේ වගේ කියලා හිතා ගන්නකො. ගණිතය කියන එක කොතනදීත් අවශ්‍ය වෙනවනේ. එහෙමයි. බොහෝ දෙයට ගණිතය වෙනවා. එතකොට අපි හිතමුකෝ මේ බුද්ධ ශාසනය තුළ සේක ශ්‍රාවකයාට පුහුණු වෙන ශ්‍රාවකයාට විදර්ශනාව කියන දේ කොතෙන්ටත් අවශ්‍ය වෙන දෙයක් කියලා හිතා ගන්නකො. ඒ කියන්නේ එයාට මේ විදර්ශනාව වඩන තැන වරුණ සීල රැක ගන්නත් පහසුයි. විදර්ශනා ප්‍රඥාවක් තියෙන තැන ඉන්ද්‍රිය සංවරය කර ගන්නත් පහසුයි. මේ හැම දෙයකටම පහසුව තියෙනවා කියලා කියමුකෝ. දැන් ඔබ ඔන්න හිතන්න වරුණ මේ මොන්ටිසෝරියේ ළමෙක් ඉන්නවා. චූටි ළමෙක්. දැන් මේ ළමයා මේ ලදරු පාසලෙන් පටන් ගත්ත වෙලාවෙදිම ඒ ලදරු පාසලේ ගුරුතුමිය මෙයාට 1 2 3 මේක තමයි 1 පුතේ මේක තමයි 2 මෙන්න 3 කියලා ඉලක්කම් ලියන්න උගන්වනවා. රූප තියලා මෙතන ගණන් කරලා කියනවා 1යි 2යි 3යි කියලා ගණන් කරනවා. එක වසරට දෙක වසරට යනකොට දොන අපිට මතක ඇති අර එක විදියට මේ චූටි මේ බෝල වලින් ගණන් එකතු කරන හැටි ගණනවා. 1යි 1යි 2යි 2ට එකක් එකතු වුනහම 3යි ඔන්න දැන් උගන්වනවා. එතකොට දැන් මේ ළමයා ටීචර් කියලා දුන්න දේ හොත්තට කරනවා. හොත්තට අහගන්නවා. දැන් මේ ළමයා එතකොට ගෙදර යනකොට එයා හිතනවා මම දැන් ගණිතේ හොඳට දන්නවා. හරිද? මම ගණිතේ හොඳට දන්නවා. බොරුද? හරි ඇත්ත. එයා ඉන්න මට්ටම තුල එයා දැනගත්ත දේ හොඳට දන්නවා දැන්. හැබැයි ඒ ළමයා හිතුවොත් එහෙම ගණිතේ සියල්ලම දැන් මම දන්නවා කියලා. නේද? එතකොට ඒ ළමයාට තව පියවරෙන් පියවර ඉස්සරහට යන්න තියෙනවා. ඒ යනකොට අපි කියමු 5 වසර 6 වසර 7 වසර යනකොට ඔන්න ගණිතේ තව එක දේ ඉගෙන ගන්නවා. භාග එනවා එක විදිහට එනවා. විවිධ මේ ප්‍රභේද වලින් දැන් මේ විෂය එක මේ ආකාරයට ඉගෙන ගන්න. ඊට පස්සේ සාමාන්‍ය පෙළට යනකොට ඔන්න තවත් විදිහකට ඉගෙන ගන්නවා. එහෙම ගිහිලා අවසානයේ උසස් පෙළට ගියා. ඒක වෙනම විෂයක් විදිහට ඉගෙන ගන්න. වෙනම. ඊට පස්සේ අපි හිතමු මේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් උසස් පෙළදී දැන් කලා වගේ විෂයක් කරන කෙනෙකුට ඉතින් එතන ගණිතයක් නෑ නේද කියලා නෑ. දැන් උදාහරණයකට චිත්‍රාන්දින කෙනාට උනත් මේ ශරීරයේ මිම්මක් අඩුව තමයි මිම්මක් එක්ක තමයි චිත්‍රය අඳින්නේ. ඒ කියන්නේ එයා දන්නවා මේ ශරීරයේ හිසේ ඉඳලා දෙපතුලට වෙනකන් මොන ප්‍රමාණයටද මේක බෙදෙන්නේ කියලා. එතකොට හිසට කොච්චර ප්‍රතිශතයක් වෙන් කෙරෙන්න ඕනේද? අතපයට මේ උරහිසේ ඉඳලා වැලමිටට කොච්චර ප්‍රතිශතයක් වෙන් කෙරෙන්න ඕනේද මේ ශරීරයෙන්? ඒ මිම්ම දන්නවා. දැන් අර චිත්‍ර අඳිනකොට සමහරලාට හිස ටිකක් ලොකුයි කඳ පොඩි කියන්නේ ගණන් බෑ වගේ වෙනවා. එතන ගණිතේ දුර්වලකම. හරිද? එතකොට මේ චූටි මූණක් තියෙනවා මහා ලොකු ඇඟක් තියෙනවා. ඉතින් ඒකින්ද මේ අපි හරියට බැලුවොත් චිත්‍ර අඳින මිනිස්සයාට
ගණිතය ඕනේ. මේ පොල් කඩන මනුස්සයට ගණිතය කොතෙන්ටත් ගණිතය ඕනේ. ඒතර කලා විෂය තෝරගත්තද අර විෂය තෝරගත්තද කියලා නෑ කොතෙන්ටත් ගණිතය ඕනේ. එතකොට දැන් උතනදී උසස් පෙළට නෙමෙයි මං කියන්නේ මේ විශ්වවිද්‍යාලේ ගියා. එයා ගණිතෙත් එක්ක වැඩ කරනවා. ඒතර අර දැන් විශ්වවිද්‍යාලේ ගණිතය සම්බන්ධ වැඩක් කරගෙන යන වෙලාවක මෙයා බලනවා මොන්ටිසෝරි ඒ කාලේ මම මොනවද ඉගෙන ගත්තේ ගණිතේ කියලා. බලනකොට යාට පේනවා ඒ කාලේ 1 ඉගෙන ගත්තා 2 ඉගෙන ගත්තා ඊට පස්සේ ප්‍රාථමික පන්තිවලදී 2 2 එකතු කරාම කීයද කියලා ඉගෙන ගත්තා. මේවා බෙදන හැටි අඩු කරන හැටි ඉගෙන ගත්තා. 2කින් එකක් අඩු කරාම 1යි කියලා ඉගෙන ගත්තා. දැන් ඔන්න මෙයා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට දැන් අර ප්‍රාථමික පන්තිවල ඉගෙන ගත්ත ගණිතය ගැන මතක් කරනවා. මතක් කරලා එයාට කීත හැකිද? ඒ බොරු නේ කාලේ මං ඉගෙනගෙන තියෙන්නේ. බෑනේ ඒව බොරු නෙමෙයි. ඒක තමයි මෙයා දව වෙලා තියෙන්නේ. ඒක එදා නොකලා නම් අද මෙතන නෑ. ඉතින් එහෙනම් අපිට මේ අනිත්‍ය ගැන විමසන එකෙදිත් මං කියන්නේ ගහේ කොළේ ඉදිච්ච එක තුල හරි යම්කිසි ඔබට ධර්මයේ තුල අවබෝධයක් මේ මොහොතේ ඔබේ මනසේ තියෙන මට්ටමේ ඔබට විමසීමක් කරත හැකි නම් ඒ මට්ටමත් ප්‍රාථමික මට්ටමක් වුණත් ඒක හැලු කරන්නේ නැහැ කෙනෙක්. හැබැයි කෘතිමව හදාගෙන ටිකක් අපහසුයි ඒක. ඔව්. ඒක ඔබට ප්‍රඥාවෙන් විමසන්න පුළුවන් විදිහට විමසන්න. හැබැයි එකක් මතක තියාගන්න ඔය අනිත්‍ය ගැන විමසන විමසීම තව සියුම් වෙනවා. විදර්ශනා ප්‍රඥාව තව දියුණු කරන්න තියෙනවා. ඒක තව ඉස්සරහට මේ ධර්මයේ ඔස්සේ අවබෝධය ඇති කරගෙන තව යන්න එහාට කියන එක කියනවා. එහෙමයි. තව එමතුමක් තිබෙනවා අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් ඔබටත්. අයබෝවන්. ඉවසර්ණයි සාමනාස. කියන්න. මම මීගොමි කතෝලික කෙනෙක්. මම මේ හැම මාසෙම සිල් ගන්නවා පොයට. දැන් සිල් සමාදන් වෙලා ඉන්නේ සවනස මට දැන් මේ සිල් ගත්තම සමනවස තරහ එනවා. මේක ස්වාමීන් මම මේ හොඳට කල්පනා කරලා හිතලා තියෙන දේ සිල් අරගෙන ඉන්නකොට මොනවා එක කතා කරලා හරි නැත්නම් කොහේ හරි තියෙන දෙයක් ඔලුවට අවිල්ලා හරි ස්වාමීන් වහන්සේ මේ තරහ එනවනේ ඇඟ වෙවුලනවා නිකන් ඇඟ කඩලා දාලා වගේ ඒකට හේතුව කොහොමද මට දැනගන්න පුළුවන්. මේ ඔබ වහන්සේ අද දේශනාව පටන් ගන්න කොටම සිහිපත් කළා අදත් සිල් සමාදන් වෙලා ඉන්න පිරිස ඉන්නවා කියලා. ඒක ඔබත් ඒ වගේ කෙනෙක්. වරුණ මෙහෙමයි. සමහර වෙලාවට අමනුෂ්‍ය ප්‍රශ්න නම් ඔළුවට දානවා. අනේ මම ඒක මේ වෙලාවේ හිම කරන්නේ. මොකද අපි හිතට දීලා තියනවා මට සිල් සමාදන් වුණාට පස්සේ මෙහෙම තරහ යනවා. අපි එක එක අවස්ථාවලදී ඒක ඔළුවට දෙනවා. මෙහෙමයි මං කනකොට මට තරහ යනවා. කවුරු හරි කෙනෙක් එහෙම මෙතෙන්දි මට තරහ යනවා කියලා ඔළුවට දැන් එතුමගේ ඔළුවට දෙනවා මේ පණිවිඩේ. තරහ කියන එක හටගන්නේ කොතන හටගත්තත් පටිඝ නිමිත්තක් හින්දා. එහෙමයි. පටිඝ නිමිති මේ මම ඔය සිල් සමාදන් වෙලා ඉදිරිය දැන් තරහ යන්නේ. මම මේක තේරුම් කරලා දෙන්නම් ඇයි කියන එක. පටිඝ නිමිති අපි හදාගෙන තියෙන තරමට තමයි එතන අනිවාර්යයෙන්ම තරහ එන්නේ. එහෙමයි. වරුණ යම් කිසි තැනක තරහ වැඩි වෙනවා නම් ඒකේ තේරුම තමයි එතන පටිඝ නිමිති වැඩි කරගෙන තියෙනවා. එහෙමයි. මොකද්ද පටිඝ නිමිත්ත කියන්නේ? පටිඝ නිමිත්තක් කියන්නේ ගැටෙන්න හේතු වෙන නිමිත්තක්. හොඳද? එහෙමයි. ගැටෙන්න හේතු වෙන නිමිති හැදෙන්නේ මොකෙන්ද? යම්කිසි අපේ උපාදාන හින්දා. ඔන්න මම සරලව මෙහෙම කියන්නම්. මට ඔෆිස් එකේ ඉද්දි වැඩි තරහ යන්නේ. හැබැයි ගෙදරට ගියාම හරියට තරහ යනවා කියනවා. එහෙමයි. හරිද? හේතුව මොකද? එයාට ඔෆිස් එකේ පටිඝ නිමිති අඩුයි. ගෙදර එයාට පටිඝ නිමිති වැඩි. එහෙමයි. බලමු එහෙම වෙන්න හේතුව. ඔෆිස් එකේ ඉන්නකොට ඔන්න එයා කෙනෙකුට යටත් කියන මානසිකත්වයක ඉන්නවා. මට ඉහළින් පිරිස ඉන්නවා, සීනියර් මට කට්ටිය ඉන්නවා, අපේ බොස් ඉන්නවා, වගකිව යුතු මට උඩින් ඉන්නවා. මම මේකේ ලොක්කා නෙමෙයි කියලා එයාට තියෙනවා. දැන් ඒ තුල ඔන්න එයා ගෙදරට ගියාට පස්සේ එයාට ඔන්න ඒකේ වෙනස් දැන්. ගෙදරදී යාට තියෙනවා මම මෙතන ලොක්කා. මන් තමයි ගෘහමූලිකයා. මේගොල්ලෝ ඔක්කොම මට යටත් වෙලා ඉන්නවා. දැන් ඔන්න දැන් ඔෆිස් එකේ මේකේ පැහැදිලි මේ එයාගේ මනස හදාගත්ත විදි දෙකක්ද නැද්ද? දෙකක්. වරුණ දැන් එතකොට ගෙදරදී යාට අර ඒ මානසිකත්වය තුළ එයා ඔන්න හදාගන්නවා පටිඝ නිමිති. මොනවද නිමිති? නිකන් ඔන්න එක නිමිත්තක් ගමු. මම මේකේ ගෘහමූලිකයා නිසා මං කියන දේ හැමෝම අහන්න ඕනේ. ඔන්න පටිඝ නිමිත්තක්. හරිද? මේක ඔෆිස් එකේ නෑ. හරි
එතකොට දැන් මං කියන එකම අහන්න ඕනේ කියන එක ඇතුලේ හිටියම ඒ නිමිත්තට හේතු වෙන දෙයක් වෙනවා. ආපු ගමන් ඔන්න ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අහන්න නැති වෙනවා. උපාදානෙ තමයි මං කියන දේ අහන්න ඕනේ කියන එක. ඒ උපාදානෙ හින්දා මේ කවුරු හරි කෙනෙක් අහන්න නැති වුණ ගමන් ළමෙක් හරි නෝන හරි කවුරු හරි අහන්න නැති වුණ ගමන් ඔන්න පටික නිමිත්තාව ආයෝනිසමනසිකාරේ අන්න මට ඕන විදිහට ඉන්නේ නැහැ මේගොල්ලෝ කියලා තරහ යනවා. එහෙමයි. එතකොට ඔන්න සීල් සමාදන් වීම කියන එක ඇතුලේ ඔය විදිහට ගත්තොත් වරුණ එතනදි වෙලා තියෙන මොකද්ද? සීල් සමාදන් වෙච්ච කෙනා එහෙමයි. ගොඩාක් උපාදාන තියාගෙන ඉන්නවා. මන් දැන් සිල් අරන් ඉන්නේ කට්ටියමට ගරු කරන්න ඕන. ඒ කියන්නේ අපි රැවටෙන තැන මේ නේද? ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ හිතන්න ඕනේ. සිල් සමාදන් වෙලා ඉන්නකොට මේගොල්ලෝ මෙහෙම මට කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කොටුවක් හදාගෙන. අපි හදාගන්න මේ උපාදාන. මේ උපාදාන හැදුන ගමන් ඒකට ගැළපෙන්නේ නැති දෙයක් වුණ ගමන් තරහ යනවා. එහෙමයි. වරුණ සිල් සමාදන් වුණාට පස්සේ මේගොල්ලෝ මේ විදිහට මට කොටිම දාන බෙදන එකට පොව අපි උපාදාන හදාගන්න. මෙයාලා මට මෙහෙම බෙදන්න ඕනේ. ඉස්සෙල්ලා අරගොල්ලන්ට වැඩි මට මෙහෙම ඉස්සෙල්ලා මට බෙදන්න. දැන් එහෙම තියෙනවනේ දැන් සීල් සමාදන් ගෞරවය කියන එක බලාපොරොත්තු වෙන තැන. ඒක අපේ හැමෝටම සීල් සමාදන් වෙලා පවාරණය කරලා ගෙදර ගියාමත් තියෙනවනේ. ගෙදර ගියාට පස්සේ අද මං සීල් ගත්ත කෙනෙක් මට වටෙන් කරන්න ඕන. ගෙදර වෙන්දා කරන රාජකාරිය අම්ම කෙනෙක් නම් ඒක කරන්න කැමති වෙන්නේ නැහැ. අද ඕගොල්ලන්ම හදාගෙන කන්න මං සීල් අරන් ඉන්නේ. එතකොට මේ කියන ඔබ වහන්සේ කියන මේ ආකෘතියට වැටිලා. දැන් එතකොට ඔන්න එයාට ගැටෙන්න වෙනදා ගැටෙන්නේ නැති හේතුවන්නේ. එහෙමයි. දැන් ඔන්න වෙනදා ගැටෙන්නේ නැති හේතුව හේතු පටික නිමිති තියෙනවා. තියෙනවා. ඉතින් එයාට එතකොට හිතෙනවා මේ මට වෙනදාට මෙච්චර තරහ යන්නේ නැහැ නේ. එහෙමයි. මේ සිල් ගත්තමනේ තරහ යන්නේ. හේතුව මොකද? තරහ යන්න පටික නිමිති හේතු වෙනවා. පටික නිමිති වලට උපාදාන හේතු වෙනවා. එහෙනම් මේක ඇතුලේ ඔබ නැති උපාදාන හදාගෙන නැති. ඉස්සෙල්ලා ඔබතුමා බලන්න තරහ යන්නේ මොන වගේ වටද? එතකොට ඔබතුමා බලන්නේ ඒ වෙච්ච සිද්ධිය ඇවිල්ලා නිමිත්තක්. ඒ නිමිත්ත ගැටෙන නිමිත්තක්. ඒක ගැටෙන නිමිත්තක් කරගත්තේ මොනවටද? දැන් බලන්නකෝ මෙහෙම අපි කියමු මේ හොඳම උදාහරණයක් තමයි නිර්මාංශ වෙනවා කියන එක. ඇතුලේ කවුරු හරි කෙනෙක් ඔන්න දැන් මම අද ඉඳලා මස් මාළු කන්නේ කියලා රාමුවක් හදාගත්තා. එහෙමයි. ඊට පස්සේ මෙයා ඒ වෙනුවෙන්ම දැන් කරුණු හොයනවා. නිර්මාංශ වීම ගැන. නිර්මාංශ වීම ගැන කරුණු හොයලා වරුණ මෙයා දැන් ඒකේ දැඩි මතයක උපාදානික එල්බගෙන ඒ සීලයක් විදියට දැන් මේක රකින්නත් ගන්නවා. ඊට පස්සේ මෙයාට එනවා මේ කවුරුත් මේ සත්තු ගැන මෙහෙම අනුකම්පාවක් තියෙන්න ඕනේ. මේ සත්තු මෙහෙම මරනවා කියන එක මේ මස් කනවා කියන එක ඇතුලේ දැන් මෙයා ටික මේක හොඳ නෑ මෙහෙමයි කියලා හැම කෙනාම මේකෙන් වළකින්න ඕනේ කියන එක ඇතුලේ හදාගන්න උපාදානයි. ඔව්. මේ සීලේ උපාදාන වෙනවයි කියන එක වෙන්නේ මොකද්ද දන්නවද? දැන් මෙයා වෙනදා ඔෆිස් එකේ මේ කෑම කන්න යන කැන්ටින් එක තියෙනවනේ. ඔව්. ඒ කැන්ටින් එකේ වෙනදා ගිහිල්ලා කාපු විදියට නෙමෙයි දැන් ගිහිල්ලා කනකොට වෙනස්. දැන් මෙයාට නිර්මාංශ. අඩුතරමේ අරව ගෑවිච්ච හැන්දකින් බෙදනවා දැක්කත් තරහ යනවා. කණාය දැක්කත් තරහ. කණාය දැක්කත් තරහ යනවා. ඒකට බෙදපු මේ කඩේ මිනිසයා ගැනත් තරහ යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? සීලයක් හින්දා මෙයා පටික නිමිති හදාගෙන ගැටෙනවා. උපාදාන හදාගෙන දැන් ගැටෙනවා. එහෙමයි. දැන් මෙයා ඉස්සර ඔය සීලේ රකින්න කලින් මෙයාට ඔහම ගැටීම ආවේ නෑනේ. එතන පොද තිබඩඩි සැහැල්ලු ආඩුවේ ගියා කෑවා යාළුවොත් එක්ක hina වෙලා. එහෙනම් අපිට තේරෙනවා සිල් රකින්න ගිහිල්ලා ගැටෙනවා නම් අනිවාර්යෙන් හොයන්න පටික නිමිති සහ උපාදාන මෙතන එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සීල් නෙමෙයිද එතකොට? මේක සීලයක් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ සීලෙ වෙන්න ඕනේ හිත තව ඇලීම් ගැටීම් වලින් මං ඉස්සෙල්ලා කිව්වේ දෙකම විනුත් වෙනවා. ටික ඈත් වෙන්න ඕනේ. දැන් මෙයා මොකද කරන් තියෙන්නේ? ඒතර සීලෙ හින්දා ඇලීම් ගැටීම් එකතු කරගන්න. තව හිටියටත් වැඩිය. ඉතින් ඒකේ සීලෙන් වෙන්න ඕනේ දෙවෙන්නේ නැහැ. සීලෙ හැමතිස්සෙම සමාධියට උදව් වෙන්න ඕනේ කිව්වා. එහෙමයි. ඒ කියන්නේ නීවරණ අඩු වෙන්න උදව් කරන්න. දැන් මේකෙන් වෙලා තියෙන්නේ මොකද්ද? නීවරණ වැඩි වෙලා. වෙන්දට වඩා ව්‍යාපාද වැඩි වෙලා, වෙන්දට වඩා ඇලීම් වැඩි වෙලා. ඒ කියන්නේ මෙයා ඇලෙනවා. මෙයා හිතනවා මස් මාළු නැති කඩයක් දැක්කට පස්සේ නිර්මාංශ කඩයක් දැක්කට පස්සේ තියෙන ඇල්ම මස් මාළු තියෙන කඩේ දැක්කම ගැටෙනවා. අතන ඇලීම මෙතන ගැටීම. එතකොට මස් මාළු ඕනෙමයි කියන මනුස්සයට ඒක අනිත් පැත්ත. මස් මාළු නැති කඩයක් දැක්කම ගැටෙනවා. මස් මාළු තියෙන කඩේ දැක්කම ඇලෙනවා. දැන් ගැටීම පැත්ත අපි ටිකකට තියමු. ඔය ඇලීම එතකොටත් හරි දරුණුයි එතකොට. සීලෙදි නේද අපි හඳුනන්නේ. සමාධියට උදව් වෙන්නේ නෑනේ. මේ දෙක නැතුව උපේක්ෂා සහගත
කොහොමද එතෙන්ට හිත ගේන්නේ? ඒක තමයි ටිකක් අපහසු කාර්යයක් සීලය කියන එක. දැන් අන්න බලන්න ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව මේකට උදව් වෙන්නේ ඔන්න ඔහොමයි. ඒ කියන්නේ මේ ගැන අවධානය යොමු කරන්න මේක දැන් අහපු හින්දානේ පුළුවන්. එතකොට දැන් ඔබ ඊළඟට සිල් ගන්න දාට දැන් ගෞතම හඳුර එදා මෙහෙම කිව්වා. ඒ ගැන මම මේ වෙන්දට වැඩි අවධානය යොමු කරලා බලන්න ඕනේ. මගේ හිත ගැටෙන තැන් මම මීට වැඩි අඳුර ගන්න ඕනේ. දැන් අර කලණ මිතුරා කියලා අපිට අර Facebook පිටුවේ එවලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අරමුණු උපාදාන නොකර අවසන් කරන්නේ කොහොමද කියලා. ඒක තමයි මේ කියලා දෙන්නේ. අනිවාර්යෙන්. දැන් මම ඇත්තටම මේ ප්‍රශ්න බොහෝමයක් විමසලා බැලුවා. ඒ බොහෝමයකට උත්තර කොහෙන් හරි එන විදිහට තමයි මම මේ දේශනේ දැන්ට කරන්නේ. ඉදිරි අපි ඒ ඇත්තන්ගේ මේ නම සඳහන් කරලාම උන්ගේ ප්‍රශ්න සිහිපත් කරලා ප්‍රශ්න වල පිළිතුරු දීමක් ඉදිරි සතිවලදී කරමු. මේ වරුණ එතකොට කවුරු හරි කෙනෙකුට කොතන හරි ගැටීම් වැඩි වෙනවා නම් එහෙනම් එයා සිහිය දියුණු කරන්න ඕනේ. මේ ගැටීම ගැන හොයන්න කලින් ගැටෙන්න හේතු හොයන්න. මං හැමතිස්සෙම මතක් කරන්නේ ගැටෙන එක ගැන හිතන්න කලින් මොකද්ද හේතුව? ඒකට හේතු හොයන්න. එතන අපි හේතු හැදලා තියෙනවා. දැන් හිතන්නකෝ රටට ජාතියට ආදරේ මිනිස්සෙක් වෙනවා මං කියලා ඔන්න දැන් මං එහෙම කෙනෙක් වෙනවායි කියලා එනවා. වැඩිපුරම ගැටෙනවා. මම ඇවිල්ලා රට ජාතියට ආදරේ මිනිස්සෙක්. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් මොනවා හරි වචනයක් පිට කළත් මට එනවා නිකන් ඒ මනුස්සයාගේ කියන්නේ වෙන රටක් හොඳයි කිව්වත් ඔන්න ඒ කියන්නේ වෙනදා දේශපාලන තරහ ආවට වැඩිය පක්ෂ බදාගෙන දේශපාලන තරහ එනවට වැඩිය රට ජාතියට ආදරයකම ඇතුලේ එන තරහ වැඩි. දැන් මේකට මේ ප්‍රශ්නේ රටට ජාතියට ආදරය කරන එක නෙමෙයි. ඒක ඇතුලේ මෙයා පටිඝ නිමිති හදා ගන්නවා. මං අහන්නේ එහෙම පටිඝ නිමිති හදාගෙන කොහේ යන්නද? දුගතිය යන්නේ. කියන්නේ මේක ඉවර කරන්න බෑ. මතක තියාගන්න රට ජාතිය වෙනුවෙන් හරි පටිඝ නිමිති හදාගෙන ගැටි හිටියොත් දුගතිය යන්නේ. එයාට ඉගෙන මේ දැන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාක්‍ය වංශයට ගරු කරපු හැටි. චරිත වශයෙන් ගත්තට පස්සේ සෝමහාමුදුර අපි දන්නවා උන්වහන්සේ පුදුමාකාර විදිහට මේ විටින් විට වනයේට ගිහලා සීගිරිය පැත්තේ කුටියක් තියෙන උන්වහන්සේ ගිහලා භාවනා කරනවා. උන්වහන්සේට ඕනේ නැහැ මේ ගැටි ඉන්න. උන්වහන්සේගේ කතා කරන ශෛලිය ඇතුළෙම බලන්න කරන තරහෙන් පුපුර කෑ ගහපු විලාසයක් නැහැනේ. මෛත්‍රී සොරෙන්නේ කතා කරේ. ඒ කියන්නේ කාට හරි රට ජාතියට ආදරයක් තියෙනවා නම් උන්වහන්සේ බලන්න. දැන් අද රට ජාතියට ආදරයක් තියෙනවා කියව ගමන් යක්කු වෙනවා. ගිහියොත් මන් දැකලා තියෙනවා Facebook වල පවා යක්කු වෙලා නිකන් මේ කියන්නේ මහා යක්කු ගොලව් කියලාම දාලා තියෙනවා නේද? ඒ කියන්නේ මැරෙව වෙනවා වරුණ. මේක ඇතුලේ නිවනට යන්න ඕන කෙනා මං කියන්නේ දුගතිය යන්න ඕන කෙනාට ඕන දෙයක්. එහෙමයි. නිවනට යන්න ඕන කෙනා සීලයේ පැත්තෙන් හෝ වේවා. ඒ කියන්නේ නිවන පිණිස කටයුතු කරන අය රටට ජාතියට ආදරේ. එහෙමයි. නැත්තේ නෑ. ඔවුන් දන්නවා මේ ක්‍රියාකාරීත්වය වෙනස්. ඔවුන් දන්නවා මේ ශාසනයේ චිරස්ථිතය තියෙන්න ඕනේ වටිනාකම. ඔවුන් දන්නවා මේ රටේ සිංහලයා ඉඳීම තුළ තවදුරටත් මේ සද්ධර්මය ඇහෙන එකේ තියෙන වටිනාකම. මේ නිවන ගැන අවබෝධයක් උනන්දුවක් තියෙන අවංකවම ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා ස්වර්ණමාලි මහා සෑරදුන් වහන්සේ මේ රටේ සුරක්ෂා වෙන්න ඕනද නැද්ද කියලා හොත් එහෙම ඔහු කවදාවත් කියන්නේ නැහනේ. ඕවා තිබ්බත් එක නැතත් එකයි කියන්නේ නැහැ වරුණ. සමහරු නම් කියනවනේ නැත්තම් ඔය ඕවා නෙමෙයි බුදුදහම කියන්නේ කියන. ඒතර අවබෝධයෙන් ඉන්න කෙනා ස්වර්ණමාලි මහා සෑරදුන් වහන්සේට ආදරේ. හැබැයි ඒ ආදරේ කෙනා කැමති මේ රටේ මේ ස්වර්ණමාලි මහා සෑය රකින්න ජාතියක් හැමදාම මහා ජාතිය විදිහට ඉන්නවට කැමති. හැබැයි ඒ කැමැත්ත ඇතුලේ අවසානයේ ඔහු නිවනින් ඈත් වෙන විදිහට ගැටි මානසික රෝගියෙක් වෙන්නේ නැහැ. ඉතින් හැමතැනදීම ගැටෙන්න හේතු හදාගන්න එපා. ගැටෙන්න හේතු හදාගත්ත තරමට තමයි අපේ මනසේ තරහ වැඩි වෙන්නේ. ඔන්න ඔය කාරණාවත් එක දැන් විශේෂයෙන් මේ මට හොඳ අවස්ථාවක් නේ. දැන් මේ Facebook පිටු හරහා වැඩිපුරම වෙන්නේ ඕක. අපි ගැටෙන්න පරිසරය තමයි හදාගන්න උත්සාහ කරන්නේ. රට ජාති පැත්තකින් තියෙන ශාසනය රකින්න කියලා මේ ගැටෙන අවස්ථාව තමයි වැඩිපුරම හදාගන්න තිබෙන්නේ. ශාසනය රකින්න ඕනේ කියලා ගිහිලා අන්තිමට ගැටෙනවා මහා යක්කු වෙනවා. අවසානයේ තමන්ගේ මනස තුල තමන් ශාසනය රැකලා නැහැ. තමන් දුස්සීල වෙනවා. ඒ කියන්නේ සතිපට්ඨානෙන් බැහැර වෙච්ච තැනම යා ශාසනය රැකිල්ල නවත්තලා. ඉතින් ශාසනය රකින්න ගිය කෙනා සතිපට්ඨානෙ නවත්තපු ගමන් මම ඕකට ලස්සන උපමාවක් කියන්නම් වරණ. මේ එක හාමුදුරු කෙනෙක් කියනවා මේ සමහර වෙලාවට මේක මේ හරියට කුඹුරක් වගේ මේ කුඹුරේ මේ වෙලාවේ කට්ටියම කුඹුරු කරන එක පැත්තක තියලා වැට ගහන්න එකතු වෙන්න අපිත් එක කියලා. මේ ශාසනය රකින්න ඕනේ කියලා.
කුඹුරු කරන එක දැන්ට නවත්තලා වැට ගහන්න ඉන්නලු. රට සාසනය රකින්න කියලා හාමුදුරු කෙනෙක් කියනවා. මං කල්පනා කරේ දැන් එහෙම වුණා කියමුකෝ. හැමෝම එකතු වෙලා වැටවල් ගහන්න පටන් ගත්තා. ඔව්. දැන් වැටවල් ගහ ඉන්නකොට කුඹුරු කරන්නේ නැති වුණා කියන්නේ මොකෝ වෙන්නේ? ඒක කුඹුරක් නෑනේ. එතකොට වරුණ කෙලින්ම ආයේ කිසිම කතාවක් නැහැ. ඔව්. මේ පුරන් වෙලා යනවා. ඔව් කුඹුරක් නෑනේ. පුරන් වෙනවා. අන්තිමට කාලයක් ගියාම මේගොල්ලෝ නිකන් ඉඩමකට වැටවල් ගහ ඉන්නවා. ඔව්. හරිද? ආයිත් ඔහොම පරම්පරා කීපයක් ඇයි වැටවල් ගහ ඊට පස්සේ බලනවා මොකටද දැන් අපි වැටවල් ගහන්නේ? ඒ කියන්නේ වැටක් ඕනේ අස්වැන්න රකින්නනේ. දැන් මොකටද අපි මෙතන වැටවල් ගහන්නේ? ඔන්න ප්‍රශ්නාර්ථයක් එනවා. අන්තිමට වැටවල් ගහන එකත් නවත්තලා දානවා. එතන කුඹුරුත් නෑ, කුඹුරුත් නෑ, වැටවලුත් නෑ, කිසිවක් නැත. එහෙනම් කුඹුරු කෙරුවාව නැවැත්වීම තුලම තමයි ඔබ කුඹුරට තියෙන ආරක්ෂාව නැති කරන්නේ. එහෙමයි. මේ මනසේ සතිය පවත්වන එක නැති කරායි කියන්නේ ඔබ එතනම තමයි ඔබ ශාසනයේ ආරක්ෂාව නැති කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කොතෙන්ද ඇහුවත් වරුණ මේ ශාසනය රකින්න ස්වාමීනි මොනවා කරන කෙනාද කියලා ඇහුවොත් කියන්නේ සතිපට්ඨානෙ වඩන කෙනා කියනවා. එහෙමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කෙනා කියනවා. ඒ කියන්නේ මොකද? කුඹුර කරනකන් තමයි කුඹුරේ වටිනාකම තියෙන ලෝකෙට. එහෙමයි. නැත්තම් ඒක අතහැරලා යනවා. වැට ගහන්න ඕනේ. අපි මේ කතා කරන වචන ඇතුලේ වැටවල් ගහනවා. මේ සිත්නේ තසුපේ සාකච්ඡාව අපි කොච්චර වැට ගැනීම පිණිස මිනිසුන්ගේ මනසට මෙන්න මෙහෙම කරන්න කියලා මේ ශාසනයේ චිරස්තතියට රටේ චිරස්තතියට අපි කොච්චර වැටවල් ගහනවද? ඒ මිනිස්සු කුඹුරු කරලා තියෙනවා. කුඹුරු කරන හැටිත් කියලා දීදී වැටවල් ගහන හැටිත් කියලා දෙනවා. නැත්නම් ඔබට කවදාකවත් අපි කියන්නේ මේ වැට ගහගෙනම ඉන්න කියලා. මේ වෙලාවේ අපි ගැටිලා හරි කමන්නේ මේක රැකගමු කොහොම හරි කිව්වා නම් එහෙම වෙන්නේ ගැටි කුඹුරු කෙරුවව නවත්තලා වැටවල් විතරක් ගහ ඉන්න පිරිසක් වෙනවා. හොඳයි මට හිතෙන්නේ මේ කාලයත් හරි ඉක්මනට ගිහලා තව විනාඩි 4ක වගේ කාලයක් තිබෙන අද වැඩසටහන නිමාවටපත් කරන්න. නොදන්න බව දැන ගැනීමත් හරි වැදගත්. සමහර නොදන්නවා කියලා දන්නේම නැහැනේ. ඒකට වැඩිය මේ නොදන්න බව දැන ගැනීම හරි වැදගත් කියලා එක මට හිතුනේ. අද මේ දේශනාව අහගෙන ඉන්නකොටම ඇත්තටම මේ ටික දන්නේ නැහැනේ කියලා හැඟෙනකොට දැනගන්න උවමනාවක් ඇති වෙනවා. ඔබටත් ඒ හැඟීම ඇති වුණා නම් අද මේ දේශනාව ඇසුලේ ඇතුළත තුළ තව බොහෝ දේවල් ඉස්මතු කරගන්නට පුළුවන්. අපි ඔබට ආරාධනා කරන ඉදිරියේදී ඔබේ ප්‍රශ්න අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කරපු ආකාරයට අපේ හාමුදුරන් වහන්සේගේ නමින් වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ නමින් තිබෙන මුහුණු පොතේ Facebook පිටුවේ ඔබේ දහම්ගටළු ඉදිරිපත් කරන්න. එවිට ඔබට අපි ඉදිරි වැඩසටහන් වලදී ඒ කාරණා පිළිබඳ සාකච්ඡා කරමින් ඔබට සහනයක් ලබා දෙන්නට, ඔබට මාර්ගෝපදේශයක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද දවස තුල හමුදුරනේ සමුගන්න කාල වේලාව එළඹ ඇති නිසා තව බොහෝ ප්‍රශ්න නම් තිබෙනවා. කෙටියෙන් හෝ මම හිතන්නේ පහදලා දුන්නොත් හොඳ කාරණා කිහිපයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. හැබැයි කෙටියෙන් පහදන්නට බැහැ. දයා ප්‍රනාන්දු මහත්මිය මේ මායාකාරී විඥානය පිළිබඳව තව ටිකක් පැහැදිලි කරන්න කියලා තියෙනවා. මම හිතන්නේ ඊළඟ සතියට අපි ගෙනියමු. එහෙම කරමු. එහෙම ගුණත් එහෙම වඩාත් වෙයි. මොකද අද වැඩසටහනට සමගන්න කාල වේලාව උදා වෙලා තිබෙන නිසා මේ ඔබේ වැඩසටහන සිත්නේ තසපුව කියන්නේ දැන් වසර ගණනාවක් තිස්සේ සෙනසුරාදා සිත්නේ තසපුවේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ ඔබට ධර්මයේ කියා දුන්නේ පමණක් නෙවෙයි විශේෂයෙන්ම බවුන් පැලස වගේ අපි මේ පූජනීය සිද්ධාස්ථානයක් විදියට නැත්නම් රිට්‍රීට් මධ්‍යස්ථානයක් විදියට හිත එකඟ කරගන්නට පුළුවන් වටපිටාවක් උදා කර දෙන්නට නිරන්තරයෙන්ම කැප වුණා. හැබැයි මේ මොකද්ද හේතුවක් නිසා අපට ඒ කටයුතු තාම ආරම්භ කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අපි හඳුනන්නේ මම ඒ දෙසටත් යමු වෙනනම් කෙටියෙන් හෝ අපි දැන් ක්‍රමක්‍රමයෙන් කොරෝනා පහ වෙමින් යනවා. නැත්නම් අපිට ඒ තියෙන බීතිකාව අඩු වෙලා තිබෙනවා. අපිට තව වැඩි ඈතක් නොවේවි නේද බවුන් පැලස පිළිබඳව සිතේ තිබෙන ඒ බලාපොරොත්තුත් එක්ක කටයුතු කරන්න. ඔව් වරුණ ඇත්තටම දැන් කියන්නේ පසුගිය සතිය අපි දැනුවත් කළා මේ දැන් භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන්න අවශ්‍යතාවය තියෙන පිරිස, නිවාසිකව පුහුණු වෙන්න අවශ්‍ය පිරිස බොහෝ දෙනෙක් අපිට කතා කරලා නම් දීලා ඔවුන් ඒ වෙනුවෙන් සූදානම්ෙන් ඉන්නවා. ඉතින් නමුත් ඒ වැඩසටහන දියත් වෙන කාලය පුරාවට දන්පැන් පූජා කරන්න අවශ්‍ය පිරිසට මේ වෙනකොට ඉඩකඩ තියෙන බව අපි දැනුවත් කළා. දැනට යම් පිරිසක් සැලකිය යුතු මට්ටමක පිරිසක් ශ්‍රද්ධාවෙන් ඒ වෙනුවෙන් අවස්ථාව ඉල්ලලා තියෙනවා. අපි මේ සතිය පොඩ්ඩක් දැනුවත් කරනවා ඔබ ඒ නේවාසිකව පුහුණු වෙන යෝගීන්ට දානය පූජා කරන්න කැමති නම් ඒ වෙනුවෙන් අපේ කාර්යාලය අංකයට ඇමතුමක් දෙන්න කියලා. ඔබ කතා කරන්න අපිට කතා කරලා ඒ දුරකථන ඇමතුමක් ලබා දීලා ඒ සඳහා යොමු වෙන්න ධර්මය හොයා යන කෙනෙකුට, ධර්මය වෙනුවෙන් කැපවුණු කෙනෙකුට, ධර්මය පිළිබඳව ලොකු ගෞරවයක් හිතේ ඇති කරගෙන ඒ සඳහා යොමු වෙන පිරිසට
ඔබට දානමය පුණ්‍ය කර්මයක් සිදු කර ගැනීම කියන්නේ තවත් පිනක්. ඒ නිසා අපි සීලය ගැන නොහිතුව ආකාරයට අද දවසේදී සීලය ගැන අපි නොදුටු පැත්තක් අපිට පෙන්වලා දුන්නා. නොදුටු පැත්ත ගැන අපි අවධානය යොමු නොකරපුම් පැත්ත අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම දානය පිළිබඳව එලෙසින්ම ඔබට වටින අවස්ථාවක් උදාපත් වේවි. අපි දුරකථන අංකය සිහිපත් කරනම් 07 17 365 345 07 365 දුරකථන අංකය සඳහා විවෘත වරුණ දැන් මේ අංකයට දාණය පිණිස විතරක් නෙමෙයි. දැන් අපි රිට්‍රීට් වලට මේ මාසේ අග වෙනකොට පළවෙනි රිට්‍රීට් එක ආරම්භ කරනවා. ඉතින් රිට්‍රීට් එකට එන්න කැමති අයත් දවස් 3ක් නැවතිලා මේ වැඩසටහනට සහභාගී වෙන්න කැමති අයත් කතා කරන් නම් දෙන්න. ඒගොල්ලන්ට එතකොට අපිට පුළුවන් ඒ ආයතන පත්‍රයේ නිවසට තැපෑලෙන් යවන්න. ඔව් ඒ නිසා ඔබ දුරකථන අංකයට කතා කරන්න. මම තව එක වතාවක් දුරකථන අංකය සිහිපත් කරනම් 0717 365 345 අපි අද දවසේ වැඩසටහනින් සමුගන්නවා මේ දෙහෝරාම තුල හිත ධර්මයෙන් පුරවාලන්නට, අපි නොදුටු දහම් කාරණා තුලින් දැනුවත් වන්නට, අවබෝධය කරා යන ගමනට තවත් වටිනා ශක්තියක් එක් කරගන්නට මාර්ගය කියා දුන්නු අපේ උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘ අපි ජාතික බලවේගයේ විධායක ලේකම් පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම මේ කුසල් බලයෙන්, ඒ පාරමිතා බලයෙන් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමිතා වේවා කියලා නැවත නැවත ගෞරව සිතින් ප්‍රාර්ථනා කරමින් වැඩසටහනින් සමුගන්නව ආරාධනා කරනවා. හෙට උදෑසන 8ට මෙත්නෙත් පාමුලේ පූජනීය කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේ ඇසුරේ කොට නැගෙන තවත් දහම් දේශනා ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරන්නට net සමග රැඳෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි.